තෙරුවන් සරණයි හැම දිනකටම. අදත් අපි මේ සූදානම අපේ සුපුරුදු භාවනා පුහුණුවට සම්බන්ධ වෙන්නටයි. අපි මේ තුල කරන්නේ කුසල් වැඩිවීමට අවශ්‍ය කරන මූලික දැනුම අවබෝධය සහ පුහුණුව ඇති කර ගැනීම. ඒකයි භාවනා පුහුණුව කියන්නේ. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදා සිකුරාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දැසන 5:30 අපි මුණ ගැහෙන්නේ ලෝකයේ පුරා විවිධ රටවල ඉඳගෙන අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ භාවනා පුහුණුවට අපි සහසම්බන්ධ වෙන්නේ. පවතින ලෝක වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ ඉන්න අපිට පවා එකට එකතු වෙලා එක තැනකට භාවනා මධ්‍යස්ථානයකට ශූන්‍යාගාරයකට එකතු වෙලා බණ භාවනා කටයුතු කිරීමට නොහැකි වී තිබෙනවා. ඉතින් ඒ தත්ත්වයේ සලකලා මේ විදිහේ දුරස්ත මාධ්‍යයක් භාවිතා කරගෙන අපි බණ භාවනා කටයුතු කරන්න මේ විදිහට අපි හුරු පුරුදු වුණේ. පළමුවෙන්ම අපි භාවනාව පිළිබඳ අදහසක් ඇති කරගන්නවා. හැමදාම භාවනා කියන වචනේ හුරු වෙනවා, පුරුදු වෙනවා, පුහුණු වෙනවා කියන තේරුම තියෙනවා. පාලි වචනේ භාවනා, භාවේති, හුරු වෙයි, පුරුදු වෙයි, පුහුණු වෙයි. භාවේති භාවනා හුරු වීම, පුරුදු වීම, පුහුණු වීම. එතකොට මොනවද හුරු වෙන්නේ, මොනවද පුරුදු වෙන්නේ, මොනවද පුහුණු වෙන්නේ? කුසල ධම්මේ. කුසල් කිව්වේ සීල සමාධි ප්‍රඥා චර්යාත්මක අංශේ ඇති කරගන්නා වූ යහපත් වෙනස. සීල කුසලයේ චිත්තාවේගී අංශය ඇති කරගන්නා වූ යහපත් වෙනස සමාධි කුසලයේ. අවබෝධමය අංශේ ඇති කරගන්නා වූ යහපත් වෙනස ප්‍රඥා කුසලයේ. ඔය විදිහට අපි මේ අංශ තුනේ අපේ පෞරුෂයට අදාළ අංශ තුන මේ තුනේ ඇති කරගන්න යහපත් වෙනස තමයි භාවනා කියලා කියන්නේ. ඉතින් භාවනා කියන වචනේ තියෙන භාවිත කරනවා කියන අදහසක් තියෙනවා. අර හුරු පුරුදු වුණු දේ භාවිත කරන්න ගන්න එතන ඉඳලා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් use apply කියන වචන වලින් අදහස් කරන යමක් තියෙනවානේ. මේක පාවිච්චි කරනවා, භාවිත කරනවා, යොදා ගන්නවා කියන අදහසක් තියෙනවා. භාවිත කරනවා කියන අදහස. ඉතින් අපි ඒ අනුව බැලුවම භාවනාවේ අපිට පේනවා පියවර 3ක්. පළවෙනි පියවර අපි කළ නොකළ යුතු දේ, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ නැත්නම් සීල සමාධි ප්‍රඥා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම. කුමක්ද සීලය, කුමක්ද සමාධිය, කුමක්ද ප්‍රඥාව? සීලය වඩන්නේ කෙසේද, සමාධිය වඩන්නේ කෙසේද, ප්‍රඥාව වඩන්නේ කෙසේද? ඊට අදාළ කමඨහන් කවරේද? ඇයි සීලය වැඩි යුත්තේ, ඇයි සමාධිය වැඩි යුත්තේ, ඇයි ප්‍රඥාව වැඩි යුත්තේ? එහි ලක්ෂ්‍ය කුමක්ද, කුමක් සඳහාද? මෙන්න මේ කාරණා ටික හොඳට පැහැදිලිව වටහා ගැනීම, අවබෝධ කර ගැනීම පළවෙනි පියවර. මේ පියවර පාලියෙන් හඳුන්වන්නේ පජානාති කියලා. මනවින් අවබෝධ කර ගැනීම පජානාති. ඊළඟ පියවර සික්ඛති. අන්නර පුරුදු වෙන එක, පුහුණු වෙන එක, හුරු වෙන එක. මොනවාද අර සීල සමාධි ප්‍රඥා. මේ යහපත් දේ කරන්න. පුරුදු වෙනවා, පුහුණු වෙනවා, හුරු වෙනවා. ඊළඟට අයහපත් දේ නොකරන්න. හුරු වෙනවා, පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඒක තමයි ඔය සික්ඛති. අපි සිංහලෙන් හික්මීම කියලා කියනවා. ශික්ෂණය කියලා කියනවා. ඒ මට්ටම, ඒ පියවර, ඒ දෙවෙනි පියවර. ඊළඟට ඔහොම හුරු පුරුදු වෙලා හරි දේ කරන්නත්, වැරදි දේ නොකර ඉන්නත් හුරු පුරුදු වෙලා ඒ විදිහට ජීවත් වෙන්න පටන් ගන්න. හැමතිස්සෙම, හැම විටම. ඒ මට්ටම හඳුන්වන්නේ විහෙරති කියලා. විහෙරති. ඉතින් විහෙරති කිව්වම ඔය වාසය කරනවා වගේ අදහසක් එතන තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ජීවත් වෙනවා කියන එකයි.
ඒ ආකාරයට ජීවත් වෙනවා කියන එක. ඉතින් ඔය සූත්‍රවලම අපිට හමු වෙන ඔය වචනනේ. උපසම්පජ්ජ විහෙරති, අනිශ්චිතෝ විහෙරති. අර කුසලතාවයේ ඇතිව වාසය කරනවා කියන්නේ. සීල කුසලයේ දැන කියාගත්තා, සීල කුසලයේ පුරුදු පුහුණු වුණා, සීලවන්තව ජීවත් වෙනවා. සමාධි කුසලයේ දැන කියාගත්තා, සමාධිය වැඩුවා, සමාධිමත්ව ජීවත් වෙනවා. චිත්ත සමාධියෙන් යුතුව ජීවත් වෙනවා. ප්‍රඥා කුසලයේ දැන කියාගත්තා, ප්‍රඥාව වඩාගත්තා, ප්‍රඥාවන්තව ජීවත් වෙනවා. අනේ සීලවන්තව, සමාධිමත්ව, ප්‍රඥාවන්තව ජීවත් වෙනවා කියන එකයි විහෙරති කියන අවස්ථාව. එතෙන්ට එනකොට අපි නිවිල සැනසෙලා. නිවුණු සැනසුණු ජීවිතයක් ගත කරන සාමාන්‍ය ජීවිතයයි. 아무තු වෙනසක් නැහැ. සමහර විටන් ඉතින් මේ නිවුණු සැනසුණු බව නිවන් දැක්කම නිකන් මහා 아무තු සත්ව జాතියක් වෙනවා කියලා. දිග පළල වැඩි වෙනවා, රැස් විහිදෙනවා කියලා එහෙමනේ හිතාගෙන. එහෙම දෙකක් නැහැ. සාමාන්‍ය මිනිස්සයා හැබැයි ලොකු වෙනසක් තියෙනවා අධ්‍යාත්මිකව. ශීලවන්තව ජීවත් වෙන්නේ, සමාධිමත්ව ජීවත් වෙන්නේ, ප්‍රඥාවන්තව ජීවත් වෙන්නේ. ඉතින් එතන තියෙන ලොකු නිවීමක්, ලොකු සැනසීමක්. ඉතින් අන්න ඒකයි භාවනා කියලා කියන්නේ. ඉතින් භාවනාවේ ওই පියවර තුන අපි තේරුම් ගන්න ඕනේ. දැන අවබෝධ කරගන්නා පියවර පජානාති. පුරුදු පුහුණු වෙන, හුරු වෙන, වඩන පියවර සික්කති. ඒ හුරු පුරුදු කරගත් වඩාගත් කුසලතාවලට අනුගතව ජීවත් වීමේ පියවර විහෙරති. ඔහොමයි. ඉතින් අපි දැන් කරගෙන යන්නේ ඔන්න ඔය තුනම දැන් අපි කරනවා. භාවනාවේදී තුනම කරනවා. දැන කියාගන්න එකත් කරනවා. දැන අවබෝධ කරගන්න එක. ඒකට අපි විශේෂයෙන් ධර්ම සාකච්ඡා මාලාවකුත් මේ අතර දිනක් කර දිනක් අපි කරගෙන යනවා. සූත්‍ර ධර්ම මූලික කරගෙන මේ සූත්‍ර ධර්ම ඇසුරු කරගෙන මීට උපකාරක වෙන, උපකාරී වෙන ධර්ම සාකච්ඡා මාලාවකුත් අපි කරගෙන යනවා. ඒ අර දැන අවබෝධ කර ගැනීම සඳහා. ඊළඟට අපි පුරුදු පුහුණු වෙනවා, ඒවා හුරු වෙනවා. ඊළඟට ඒ අනුව ජීවත් වෙනවා. දැන් අපි ජීවත් වෙනකොට අපේ සාමාන්‍ය ජීවන චර්යාව හොඳට නිරීක්ෂණය කරලා බලන්න තමන් මේ එකතු වෙලා ඉන්න කල්යාණ මිත්‍ර පිරිස තම තමන්ගේ ජීවිත හොඳට නිරීක්ෂණය කරලා බලන්න. අපි මේ ධහමට අනුව ජීවත් වෙනවනේ. ධහමට අනුව ජීවත් වෙනවා. එහෙනම් අර තුන්වෙනි පියවරටත් අපි ඇවිල්ලා තියෙනවා. පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒ අනුව ජීවත් වෙනවා දැන්. අනිත් අය කෙසේ වෙතත් ළඟපාත ඉන්න අය, තමන්ගේ සමීප සගයෝ ඥාතිවරු ඒගොල්ලෝ එහෙම නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඉතින් මේ භාවනාව කියන්නේ තමන් හුරු පුරුදු කරගන්න එකනේ, තමන් හුරු පුරුදු වෙන එකනේ. ඒකයි. ඉතින් ඒ විදිහටයි මේ භාවනා පියවර, භාවනාව කියන දේ යන්නේ. ඔන්න භාවනා කුසල් වැඩිම, කුසලයේ ගැන දැන ගැනීම, කුසලයේ පුරුදු පුහුණු වීම, කුසල සහිත ජීවිතයක්, සීල සමාධි ප්‍රඥා ගුණ සහිත ජීවිතයක් ගත කිරීම. ඒකෙටින් අපි භාවනාව ගැන මතක් කරේ. අපි මේ භාවනා පුහුණුවේදී මේ හෝරා දෙකක විතර කාලයක් අපි මේ සඳහා ගත කරනවා. ඒක නිසා පළමුවෙන් මම ආරාධනා කරනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සඳහා කය මනස දෙක හොඳින් තැම්පත් කරගන්න, සංසුන් කරගන්න කියලා. කය තැම්පත් කරගමු. කයට හොඳින් අවධානය යොමු කරලා මේ කාර්ය කරමු. දැන් අපි යටි කයේ ඉඳලා ඒක කරගෙන යන පිළිවෙලක් තියෙනනේ. වම් කකුලට හිත යොමු කරලා ඒක හොඳට සැහැල්ලුවෙන් තියාගන්නවා පොළොවට බර යන විදිහට. දකුණු කකුලටත් අවධානය යොමු කරලා එහෙම පහසුවෙන් තියාගන්නවා. අපි ආයාසයෙන් ඒක තියාගන්නේ අනායාසයෙන් තියාගන්න. ඒක තමයි පල්ලංකං ආභුජිත්වා කියුවේ. යටිකය පහසු කරගන්න. ඊළඟට උඩුකය, බඩ පපුව බෙල්ල හිස ඉනෙන් උඩ කොටස ඒත් සැහැල්ලු පහසු විදියකට තියාගන්න. අවධානය යොමු කළා මේක කරමු. ඉර වෙලා තද වෙලා තියෙනවා නම් ශරීරයේ උඩුකය සැහැල්ලු කරගන්න.
වම් අත දකුණු අත දෙකත් අත් දෙකත් වඩා පහසු සැහැල්ලු ඉරියව්වක තියාගන්න. ඔන්න දැන් අපි කය පහසු කරගත්තා. ඒක ඕනෑම වැඩකදී එහෙම කරන එක හොඳයි. ඔකට මේ විනාඩියක් ගත කරා කියලා වැරද්දක් නැහැ. කය තැම්පත් කරගන්න එක, කය පහසු කරගන්න. ඊළඟට හිත සංසුන් කරගමු. හිත නොසන්සුන් වෙන කාරණා නැතුව නෙවෙයි. අපේ අවධානය යම් යම් දේවල් වලට යොමු වෙනවා. සමහර වෙලාවට අපිට වැඩ රාජකාරී තියෙනවා. ඒවා හරියට 100% නොකරන අවස්ථාවක් තියෙනවා. ප්‍රමාද වීම මතපසු වීම. මේ කාලේ මේ වගේ දේවල් හුඟක් බහුලයිනේ. අපි ඔය ජීවිතයේ ඉලක්කවලට අපි බලාපොරොත්තු වෙන හරියට ඉලක්කවලට යන්නේ නැහැ. යා ගන්න බැහැ මේ තියෙන වාතාවරණය නිසා. සමහරට ඒක නිසාම යම් යම් අය දුස්පරස් කියන්නේ චෝදනා කරන්නත් ඉඩ තියෙනවා. මේවා මේ ප්‍රමාදයි කෙරෙන්නේ නැහැ වෙලාවට. එහෙම කියලා. ඉතින් ඒ වයින් අපි නොසැලී කටයුතු කරන්න ඕනේ. ඒවා එහෙම තමයි. මේවා යම් යම් අපිට වෙනදා වගේ ඇවිදින්න කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා යම් යම් ප්‍රමාද දෝෂ වෙන්න පුළුවන්. හිතාමතා අපි කරන්න ඕනේ ප්‍රමාද කිරීම. මේ පවතින වාතාවරණය උපයෝගී කරගෙන යම් යම් වැඩ මග හරින්න නැත්තම් ප්‍රමාද කරන්න එක ආයුධයක් කරගන්න අවශ්‍ය නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම පවතින තත්ත්වය වෙනස් වෙලා තියෙන නිසා යම් යම් වෙනස්කම් තියෙනවා. ඒවා සමහරට අපේ හිතට බලපාන මේ වැඩේ පරක්කු වුණා නේද? මේ වැඩේ ප්‍රමාද වුණා නේද? අහවලාගේ වැඩේ වෙලාවට කරලා දෙන්න බැරි වුණා නේද? ආදි වශයෙන් කියලා. ඉතින්දී අපි මේ පවතින తত্ত্বය හොඳින් සැලකිල්ලට අරගෙන කටයුතු කරන්න. නැත්නම් සමහර වෙලාවට අපි අපේ හිත ඕවයින් ටිකක් නොසන්සුන් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි. ඊළඟට ඔය වටපිටාවේ ඉන්න අනිත් අය කරන කියන දේවල් වලින් සමහරට හිත නොසන්සුන් වෙනවා. හිත කලබල වෙනවා. දෙතෙන්දි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ අය එහෙම තමයි. ඉතින් මම ධර්ම මාර්ගයේ ගියාට අනිත් අය ධර්ම මාර්ගයේ යන්නේ නැහනේ සමහර වෙලාවට. එතකොට මේ වෙනස තේරුම් ගන්නවා. නැත්නම් අපි ඒ අය අල්ලගෙන කලබල වෙනවා. ඇයි අය මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම මේ විදියට හැසිරෙන්නේ? ඇයි? ආදි වශයෙන් කියලා. මේ අඩුපාඩුව දෝෂය අපි බාර ගන්න නැත්නම් ඒක යාට දීලා නිකන්. ඊළඟට පරිසරයේ පවා මේ වටපිටාවේ සමහරට ශබ්ද ගෝසා යම් යම් කාලගුණ දේශගුණ තත්ත්වයන් වල වෙනස් වීම වෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් ගැන අපි සැලකිලිමත් වෙන්න. ඒවටින් ස්වභාවික දේවල් හැටියට හිතලා ඒව හිතින් අතහැරලා දාන්න අපිට සිද්ධ වෙනවා. එහෙම හිත සංසුන් කරගන්න. ඉතින් ওই විදිහට කය මනස සංසුන් කරගෙන දැන් මේ වර්තමාන මොහොතේ මම භාවනා පුහුණුවකට යොමු වෙලා ඉන්නවා කියන සතිය උපද්ද ගන්න. ඒ වගේම ඔබ භාවිතා කරන මේ වෙලාවේ භාවිතා කරන උපකරණය ගැන සිහිනුවන පවත්වා ගන්න. ඒක හරි විදිහට භාවිත වෙනවද කියලා ඔයත්. මයික්‍රොෆෝනේ කැමරාව සමහර වෙලාවට ප්‍රමාද දෝෂයකින් ඔන් වෙන්න ඉඩ තියෙනවා. ඒකත් අපි හරියට හොඳට සෝදිසිමත් වෙලා බලලා ඒක හරි නිසි විදියට තියාගන්න. තියාගෙන දැන් ඔන්න අපි මේ කාර්යයට සාවධානයි සංසුන්. හොඳයි අපි කමටහන් වලට යමු වෙනවා. ඒතකොට සීල තමයි මුලට අපි හැමදාම සීලාවර්ජනය කරගන්නවා. ආභි සමාචාරික ශික්ෂා අපි මෙතෙන්දී ශික්ෂාපද වශයෙන් මතක් කරන්නේ නැහැ. ඒ ආභි සමාචාර ඒ කියන්නේ යහපත් සාර ධර්ම සිරිත් විරිත් ආචාර ධර්ම කියලා කොටසක් අපි ලෝක සම්මත වශයෙන් පනවගෙන තියෙනවා. ඒ කාර්යයේදී ඒ තැනදී ඒ පුද්ගල සම්බන්ධතාව පැවැත්වීමේදී ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයේදී ඒ භූමිකා හැසිරවීමේදී ඊට අදාළව අපි පනවාගත්ත සාපේක්ෂ ආචාර ධර්ම කොටසක් තිබෙනවා. ඉතින් ඒවා අපි ඒ තැනදී දැන අවබෝධ කරගෙන වටහාගෙන ඒවා අනුගමනය කිරීමයි කරන්නේ. මේ විදිහට අපි ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා
ශික්ෂා පද වශයෙන් අපි ඒවා මතක් කරගන්නවා. මුලින්ම බුදු පියාණන් වහන්සේ මතක් කරලා දීලා තියෙන්නේ කතා බහේ සංවරකම, සම්මා වාචා. ඊට අදාළ ශික්ෂා 4 මුසා වේරමණී, පිසුනා වේරමණී, පරුසා වේරමණී, සම්පප්පලාපා වේරමණී. අපි ඉතින් කතා බහ කරනවානේ. කොහොමද දවසේ වැඩිපුර බැලුවම වැඩ කරනවට වැඩිය කතා බහ වැඩිනේ. ඒක වෙන්නේ නැති බුදුහාමුදුරුවෝ මේ ශික්ෂා පදවලදී මුලටම හඳුන්වා දෙලා තියෙන්නේ සම්මා වාචා. ඊට පස්සේ කම්මන්ත වැඩ කරද්දි ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර නොවන විදියට අපේ කය මෙහෙවල කරන වැඩ කටයුතු. ඊළඟට දිවි පැවැත්ම, ජීවනෝපාය, ආජීව. ජීවනෝපාය කරද්දිත් මිච්ඡා ආජීවා වේරමණී කියලා ඔන්න ඔය විදියට මූලික ශික්ෂා 8ක් හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඔය මිනිස්සු ඇති කරගත්ත වැරදි පුරුද්දක් තියෙනවා මජ්ජ පමාද තාන. මජ්ජ පමාද තාන, මදයට ප්‍රමාදයට වැටීම. සුරාමේරේ එක් විදිහේ මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඉතින් ඒක දැන් ලෝක සම්මත වශයෙන් කවුරුත් පිළිගන්නවා නොසුදුසුයි කියලා. මේක සමාජයට පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලික හේතුවක් නිසා ඒක කරන්න පුළුවන්. නමුත් ඒක හානි කරයි. පුද්ගලයාටත් හානි කරයි, වටේ පිටේ ඉන්න අයටත් හරිම හානි කරයි. සිහිය නැති වෙනවනේ. පමාද කියන්නේ ප්‍රකෘති සිහිය නැහැ කියන එකනේ. මජ්ජ කියන්නේ කය හරියට මෙහෙව ගන්න බැරි වෙන. ඉතින් මේ කාලේ අපි මොනතරම් සිහිනුවණින් වැඩ කරන්න ඕන කාලයක්ද නේ? කොච්චර සිහිනුවණින් යුක්ත වෙන්න ඕනද මේ කාලේ? හැම දෙයක් ගැනම වාක් සිහිනුවණ පාවිච්චි කරන්න ඕන. අනිත් එක අපේ කායික ශක්තිය හුඟක් පවත්ව ගන්නවා. ඉතින් මද්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් මේ දෙකම නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ලෙඩ රෝග පැතිරීමට පවා ඒක විශාල දායකත්වයක් සපයනවා මේ මද්ද්‍රව්‍ය භාවිතා කිරීම. සිහිනුවණින් තොර බව නේ. මදේ සහ ප්‍රමාදේ. ඉතින් මේවා කරන අය බොහොම ගැඹුරින් මේවා ගැන හිතලා බලන්න ඕන. තමන් විතරක් නෙවෙයි මද්ද්‍රව්‍ය භාවිතා කරන කෙනා නිසා අනතුරටපත් වෙන්නේ. ඔහු විතරක් නෙවෙයි. ඔහු වටා සිටින සිසු අයත් එහෙමයි. සිහිය නැති කෙනා අතන මෙතන අතපත ගාලා මේ විස බීජ මේවා ගෙවල් වලට ගේනවා. ඉතින් කතා බහ කරනකොට මුඛාවරණේ තියාගන්නවත් අමතකයි. ඒ සිහිය නැහැ. පමාදනේ. ඉතින් ඒක නිසායි මේ ලෝක මට්ටමෙන්ම මේ ආචාර ධර්මය පිළිගන්නෝ දැන් මජ්ජ පමාදතානය වේරමණී කරගත යුතුයි. ඒකෙන් වෙන් වෙන්න ඕන එකක් කියලා. ඔය මූලික ආචාර ධර්ම 9ක් දැන් අපි ඔය අනුව අවබෝධ කරගෙන තියෙනවා. එතනින් ඉස්සරහට තියෙනවා සාපේක්ෂ ආචාර ධර්ම වගේක්. සාපේක්ෂයි කියලා කිව්වේ අපි ඒවා මේ නිවන් මගට සාපේක්ෂයි. විශේෂයෙන් ඒකේ මුලින් තියෙන්නේ නෙක්ඛම්ම ශික්ෂා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු වීම. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වීම. නච්ච විසූක දස්සන, ගීත වාදිත, ගන්ධ විලේපන, විකාල භෝජන, උච්චාසයන, මහාසයන, අබ්‍රහ්මචර්ය. ඔය තියෙන්නේ පංචකාමයි. ඉතින් ඒවයින් පුළුවන් තරම් දුරස් වීම. ඒවර නිවන් මගේදී නිවනට අදාළ කාරණා මිසක ලෝක සම්මත නැහැ. පොදුවේ සියලු දෙනා පිළිගන්න කාරණා නෙවෙයි. නමුත් අපි දන්නවා බෞද්ධ අය හැටියට, නිවන් මගේ යන අය හැටියට පුදුම තරම් වටිනාකමක් මේ නෙක්ඛම්ම ශික්ෂාවල තියෙනවා. හැබැයි ඒවා සමහර විට අපේ සම්ප්‍රදාය, බෞද්ධ සම්ප්‍රදායේ පවා ඒවා හරියට තේරුම් අරගෙන නැහැ ඒවා වටිනාකම. මේ සරල චාම් සැහැල්ලු අඩු වියදම් සහිත කරදර අඩු විවේකයේ වැඩි ජීවිතයක් සඳහා මේ නෙක්ඛම්ම ශික්ෂා පුදුම තරම් උපකාරී වෙනවා. දෛනික ජීවිතේට මේවා කිට්ටු කරගන්න පුළුවන් නම් දැන් බලන්න ඔය නච්ච විසූක දස්සන බලන්න අපි උරු පුරුදු වීම. දැන් ඒ සඳහා මේ මාධ්‍ය ගොඩක් හදාගෙන තියෙනවා. රූපවාහිනිය එකක්. තව මොනවද? සමාජ මාධ්‍ය කියලා තව කොටසක් හදාගෙන
ඕවට මොනතරම් කාලේ නාස්ති වෙනවද කියලා බලන්න. කාලේ නාස්ති වෙන විතරක් නෙමෙයි අපේ මනසට හරි කුණු ගොඩවල්. මනසට ඔබ්බන ඔය මාධ්‍ය හරහා. මනසත් දූෂණය වෙනවා, කාලයත් නාස්ති වෙනවා. සමහරට මේ මාධ්‍ය භාවිතා කරන්න සෑහෙන මුදලු වැය වෙනවා. මුදල් භාවිතා වෙනවා. ඉතින් ඔය වගේ දේවල්. ඉතින් සමහර වෙලාවට මේ ඔය වගේ දේවල් පරිත්‍යාග කරන්නත් කැමති. එහෙමත් තියෙනවා. ඉතින් අර විවේකයෙන් ඉන්න, නිෂ්කලංකව ඉන්න අයට මහා කරදරයක් ඒක. නච්ච විසෝක දස්සන. ඉතින් ඔය දේවල් ටිකෙන් අයින් වුණාම ඔයන් පුළුවන් තරම් Tamanට උපරිම වශයෙන් අයින් වෙලා ඉන්නකොට පුදුම තරම් විවේකයක් තියෙනවා. දැන් අපි මේ දවස් ගානකට සැරයක්වත් අපි රූපවාහිනිය බලන්නේ නැහැ. හදිස්සියෙන් ඔය තොරතුරක් මොන හරි කොහොමද කියලා බලන්න මිසක ඇත්ත වශයෙන්ම මේවා බලන දෙයක් නැහැ. බලන දෙයක් නැහැ. ඉතින් නච්ච විසෝක දස්සන වලින් පුළුවන් තරම් දුරස් වී සිටීමෙන් අපේ මනස සෑහෙන පිරිසිදු වෙනවා, සංසුන් වෙනවා, ප්‍රඥාව දියුණු කරගන්න, සීලේ සමාධිය වඩා ගන්න ලොකු උපකාරයක් කරනවා. ඒකයි ගීතවාදිතත් එහෙමයි. ගැයුම් වැයුම් අත්‍යවශ්‍ය දෙය නෙමෙයි. ඊවට ගත කරන අර වගේම කාලය, මුදල් වගේ දේවල්. ගන්ධ විලේපන ඒත් එහෙමයි නේ, අත්‍යවශ්‍ය දෙය නෙමෙයි. සාමාන්‍යයෙන් අපි පිරිසිදුව නාලා කියලා වතුර ටිකක් නාලා පිරිසිදු වෙලා හිටියම ඇති. විශේෂයෙන් ගන්ධ විලේපන කරන්න අවශ්‍ය කරන්නේ. විකාල භෝජන ඒත් එහෙමනේ. ශාරීරික පැවැත්මට අපි ප්‍රමාණවත් තරම් ආහාර පාන ටිකක් සකස් කරලා ගන්නවා. නමුත් මේ නොයෙක් රස වර්ග හදා රස තෘෂ්ණාවෙන් කරන මේ කන බොන දේ අවශ්‍ය නැහැ. ඒකනේ විකාල භෝජන කියන්නේ. ඊළඟට අපේ කායික පහසුවට අවශ්‍යයි යම්කිසි සයනයක්. නමුත් ඒක උච්චාසයනයක් මහා සයනයක් කරගන්න ඕනේ නැහැ. ඒක අධික වියදම් සහිත අධිසුභෝගී ක්‍රම භාණ්ඩ හා සේවා වලට යන්න ඕනේ නැහැ. ඒකනේ උච්චාසයන මහා සයන වේරමණී කිව්වේ. ඊළඟට අබ්‍රහ්මචර්යාව අපි මේ තවත් කෙනෙක්ගේ ශරීරය ඇසුරෙන් පහස විඳීම කියන එකනේ අබ්‍රහ්මචර්යාව කියන්නේ. ඒකෙන් පුළුවන් තරම් අයින් වෙලා සිටීම. හැමතිම හොඳයි ඒක. ওই විදිහට මේ නිවනට සාපේක්ෂ ආචාර ධර්ම කොටසක් මේ නෙක්ඛම්ම ශික්ෂා කියලා කියන්නේ. තවත් ඉස්සරහට ගියාම ඔය ජාත රූප රජත පටිග්ගහනා වේරමණී වටිනාකම් පරිහරණය කරද්දී අපි ඒවා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෙ නැති. ඔය පරිහරණය කිරීම. මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීමටයි පටිග්ගහන කියන්නේ. එහෙම නැතුව පරිහරණයට පුරුදු වෙනවා. එතකොට ලොකු මානසික සහනයක් තියෙනවා. අපි භාවිතා කරන වටිනාකම් ස්වභාවික වටිනාකම් සහ ආරෝපිත වටිනාකම් අපි තණ්හාවක් නැතුව මානයක් නැතුව දිට්ඨියක් නැතුව භාවිතා කරනකොට හරිම සැහැල්ලුයි. නැත්තම් ওই වටිනාකම් වලට ඇලෙනවා. ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් දීපල වස්තුව වගා තුලා කරගත් ඒවා ව්‍යාපාර මේවායි වටිනාකමක් තියෙනවා නැත්තේ නෑ තියෙනවා. එක්ක ස්වභාවික වටිනාකමක් තියෙන එහෙම නැත්තම් අපිම ආරෝපණය කරපු වටිනාකමක් තියෙනවා. වටිනාකම් අතාරින්න කියන්නේ බුදුදහමේ. වටිනාකම් පරිහරණය කරන්න ඕන. හැබැයි පටිග්ගහනා වේරමණී පටිග්ගහණයෙන් තොරව. ඒ විදිහට. ඉතින් ඔහොම ගිහිල්ලා මෙත්තා විහරණම් කියලා මහා ගැඹුරු ශික්ෂාවකුත් තියෙනවා. මිත්‍රශීලී කායික හැසිරීම, මිත්‍රශීලී වචන භාවිතය, මිත්‍රශීලී සිතුම් පැතුම් රටාව කියන ওই විදිහට. ඉතින් ඒ විදිහට අපි සීල ශික්ෂාව මූලික වශයෙන් කරගෙන යනවා. සීලාවර්ජනයත් අපි කරනවා. සීලාවර්ජනය කියන්නේ ඉතින් අපේ මේ ආචාර ධර්ම ටික අපිම මතක් කරගන්න එක. අපිම මතක් කරගන්න එක තමයි හොඳ. ඉතින් වෙන කෙනෙක් අපිට මතක් කරලා දෙනවට වැඩිය කල්යාණ මිත්‍රත්වයෙන් ඒක මතක් කරලා දීමේ වැරද්දකුත් නැහැ. නමුත් ඊට වැඩිය වටිනවා අපිම ඒක මතක් කරගන්න එක. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට සීලාවර්ජනයක්, සීලානුස්සතියක් උගන්වලා තියෙන්නේ. ඒක නිසා අපි මේ භාවනා වැඩමුළු වලදී විතරක් නෙමෙයි අපි දන්නවා සාමාන්‍ය වැඩ කටයුතු වලදීත් අපි සීලාවර්ජනය කරනවා නේද? උදෑසන වැඩ ආරම්භ කරනවා.
අපේ මූලික ආචාර ධර්ම ටික මතක් කරගෙන පන්සිල් සමාදන් වෙලා උත්සවයක් මේ ඒ වගේ කටයුත්තක් කරනකොට ඒක කරනවා. ඒ මොකද මේ වැඩේ ඇතුලේ අර ආචාර ධර්ම කඩ කරන්නේ නැතුව ඒ කාර්යය කරන්න දවස ගත කරන්න ඕනේ කියන මතක් කර ගැනීමේ කරන්නේ. වෙන දෙයක් නෙවෙයි. උදේට තමයි ඔක කරන්න ඕන. දැසනම නැගිටලා සීලාවර්ධනය කරගන්න ඕන. මම අද දවසේ මගේ ආචාර ධර්ම ටික බිඳ ගන්න නැතුව මම කටයුතු කරනවා කියලා. එහෙම දවස ගත කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? කොච්චර ශ්‍රේෂ්ඨද? මේ මිනිස්යාගේ ජීවිතේ. ඒකයි අපි පුරුදු වෙලා තියෙන්නේ. උදේ නැගිටලා සීලාවර්ධනය කරගෙන තුනුරුවන් වන්දනා කරලා මේ තුනුරුවන් වන්දනාවත් ඇත්තටම වන්දනාවකට වඩා ඔය පාට තුනේ තියෙන තුනුරුවන්ගේ ගුණ සීකිරීම. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ඔය තමයි අපිට තියෙන වටිනාම ගුණ පද්ධති තුන. බුදුරජාණන් වහන්සේ අපේ ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ අපි උන්වහන්සේගේ ගුණ සීකර ගන්න. ඒ ගුණයන්ට පුළුවන් තරම් අනුගතව ජීවත් වෙන්නයි අපි උත්සාහ කරන්නේ. බුද්ධ ශ්‍රාවකනේ අපි. බුද්ධ ශ්‍රාවක කියන්නේ නිකන් නෙමෙයි. බුදු ගුණය තුල කටයුතු කරන්න අපි පුරුදු වෙනවා. ඒකයි බුද්ධ ශ්‍රාවක ස්වභාවය. ඊළඟට ධර්මයට අනුගත වෙලා කටයුතු කරනවා. සංඝ කියන්නේ අපිනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකානේ. ඉතින් සංඝ ගුණ අපි දැනගෙන අපේ ගුණ ටික රැකගෙන අපි කටයුතු කරනවා. ඒකට බුදු ගුණ සිහි කිරීම, දහම් ගුණ සිහි කිරීම, සංඝ ගුණ සිහි කිරීම තුල තියෙන එවැනි දෙයක්. එහෙමයි. ඉතින් අපි උත්සාහ කරමු ඒ කාර්යය. අපි ඒකයි ඔය භාවනා වැඩමුළුවකදී සීලාවර්ජනයත්, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති මේ කාර්යයක් කරන්නේ. හොඳයි අපි ඒ සඳහා විනාඩි කිහිපයක් ගත කරමු සාවධානව සංසුන්ව. පළමුව නමස්කාරයේ සරණාගමනයේ හා සීලාවර්ජනයේ. අනතුරුව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්ව ආචාර ධර්ම. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි,
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාපේක්ෂාචාර ධර්ම, නෙක්ඛම්ම ශික්ෂා, අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසෝක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ ගුණ සීකරමු. බුදු ගුණ සීකිරීම බුද්ධානුස්සති. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. ධම්මරත්නයේ ගුණ සීකරමු. ධම්මානුස්සති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සංඝ රත්නයේ ගුණ සීකරමු. සංඝානුස්සති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි අපේ භාවනා කමටහන් වලට යමු. අපි ඊට
කෙටි පහසු මඟ නිවනට තෝරාගෙන තිබෙනවා. ඒකායනෝ මග්ගෝ සත්තානං විසුද්ධිය. මොනවාද? චත්තාරෝ සතිපට්ඨාන. අංශ 4ක සිහිනුවන වීරිය පැවැත්වීම. මේ අංශ 4 කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කාය චිත්ත වේදනා ධම්ම කියන අංශ 4 අනුපස්සනා. දහමට අනුව තේරුම්ගෙන දැහැමිව පරිහරණය කරන්න පුරුදු වෙන. ඒකයි ඔය අනුපස්සනාවල තියෙන්නේ. ඒතර කාය වේදනා චිත්ත ධම්ම කිව්වම සමස්තය ඇතුළත්. නාම රූප සියල්ල ඇතුළත්. තං කය මනස භෞතිකය සහ මනස මේ සියල්ල ඇතුළත්. ඉතින් අපි දැන් මේ කාරණා තේරුම් අරගෙන දැන් මේ නාම රූප ධර්ම කෙරෙහි සිහිනුවන පවත්වාගෙන ඒවා යහපත් විදියට පවත්වාගෙන යන්නේ. සිහිනුවන පවත්වල ඒවා තේරුම් අරගෙන ඊට පස්සේ ඒවා යහපත් විදියට පවත්වනවා. යහපත් විදියට පවත්වනවා කියන්නේ අනිශ්චිතෝ විහෙරති. මේ නාම රූප ධර්ම වල ඇලෙන්නේ ගැටෙන්නේ මොලා වෙන්නේ නැතුව ඊව සමග පවතන. ඉතින් ඔය කායානුපස්සනාවේදී අපි රූප ධර්ම පිළිබඳ කතා බහ ඉවර කළා. දැන් අපි රූප ධර්ම පිළිබඳ අනිශ්චිතයි. දැන් අපි නාම ධර්ම කොටසේ ඉන්නේ. නාම ධර්මයේ වලින් මුලට සාමාන්‍යයෙන් තියෙන්නේ වේදනා. අපි මේ වේදනානුපස්සනාව වඩලා දැන් විඳීමට අනිශ්චිතයි. විඳිනවා අපි. සුඛ වේදනා ඉතින් පුළුවන් තරම් සැප පහසුකම් ඇති කරගෙන විඳිනවා. ඒක වැරද්දක් නෑ. දුෂ්කරතා පහසුතාවත් අපි අකමැති වුණත් ඉතින් අපේ ජීවිතවලට එනවා. දුක්ඛ වේදනා. ඉතින් ඒවටත් අපි දැන් අනිශ්චිතයි. සැප දුක් මධ්‍යස්ථ කියන වේදනා තුන ඒවා සාමිෂ වශයෙන්, නිර්ාමිෂ වශයෙන් එන ආකාරයක් දන්නවා. හේතුඵල වශයෙන් මේවා ඇති වෙනවා, පවතිනවා, නැති වෙන බව දන්නවා. සුඛ වේදනාවත් දුක්ඛ වේදනාවත් අදුක්ඛම සුඛ වේදනාවත් අනිත්‍ය බව දන්නවා, අනාත්ම බව දන්නවා, විපරිණාමයටපත් වෙන බව දන්නවා. ඉතින් දැන් දැනගෙන මේ ධර්මතාවලට හුරු පුරුදු වෙන්න දැන් අපිට පුළුවන්. ওই ධර්මතාව ටිකට හුරු වීමක් ඇත්තටම කරන්නේ. අනිත්‍ය ධර්මතාව තේරුම් අරගෙන මේ අනිත්‍ය ධර්මතාවත් එක්ක ජීවත් වෙන්න හුරු වෙන්න. වෙනස් වීම පිළිගන්නවා දැන්. ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන් කියන එක පිළිගන්න. ඉතින් හුඟක් අයට ඒක පිළිගන්න බෑ. පිළිගන්නේ නැහැ. නමුත් අපිට ඒක පිළිගන්න පුළුවන්. පිළි අරගෙන අපි දැන් මේ වෙනස් වීමත් එක්ක ජීවත් වෙනවා. ඒක තමයි අර අනිශ්චිත බව කියලා කියන්නේ. වෙනස් වීම පිළිගන්නේ නැත්නම් නොවෙනස්ව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒක නිශ්චිතකමක් තියෙනවා. එහෙමයි. අනාත්ම ස්වභාවය දැන් තේරුම් අරගෙන අනාත්ම ස්වභාවයත් එක්ක කටයුතු කරනවා. අපි කැමති විදියට, කැමති ආකාරයට, කැමති කාලයක් පවත්වන්න බෑ කියන එක අපි දැන් දන්නවා. මේ විදියට. ඔය ආකාරයට මේ ධර්මතා සබදාමේ ස්වභාවයන් ඔය. ඒවා තේරුම් අරගෙන ඒවත් එක්ක කටයුතු කරන්න දැන් අපිට පුළුවන්. එහෙමයි. ඉතින් ඕක තමයි මේ රූප ධර්ම, නාම ධර්ම සම්බන්ධයෙන් අපේ ප්‍රතිපදාව, ප්‍රතිපත්තිය. ඉතින් බොහොම කෙටි මගක් මේක, පහසු මගක් අනිශ්චිත විහරණයට. නොඇලී නොගැටී නොමුලා වාසයේ පුරුදු පුහුණු වෙන්න පහසු මගක්. ඒකයි ඒක ආයනෝ මග්ගෝ කියලා කිව්වේ. ඉතින් දැන් අපි මේ අනුපස්සනාවල තුන්වෙනි අනුපස්සනාවට ඇවිල්ලා තියෙනවා චිත්තානුපස්සනාව. සිතේ යම් යම් ස්වභාවයන් හේතුඵල ධර්මානුකූලව හිතේ යම් යම් ස්වභාවයන් නැති වෙනවා. සරාග, විතරාග, සදෝෂ, විත දෝෂ, සමෝහ, විත මෝහ, සංකිට්ඨ, විචිත්ත ආදී වශයෙන්. දැන් ඒවා දැන කියාගෙන අපිට ඒවට අනිශ්චිත වෙන්න පුළුවන්. ඒ ස්වභාවයන් එක්ක ඒ වගේම එහි කිසියම් අකුසල පක්ෂයක් තියෙනවා නම් ඒක බැහැර කරගන්නත් අපිට පුළුවන්. ඊළඟට අපි කුසල පක්ෂයේ වැඩිමකුත් කරනවා හිතේ.
හිතේ අකුසල් බැහැර කිරීම විතරක් නෙවෙයි කුසල් වඩනවා. කුසල් වඩාගෙන යද්දී අපේ හිතේ මට්ටම් 4ක් පෙන්නනවා. මහග්ගත, සෞත්තර, සමාහිත, විමුක්ත කියලා. අපි වඩනකොට ඒ හිතේ අපේ සිතිවිලි රටාවේ පවතින ගුණාත්මක භාවයන් 4ක් ඔතනින් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. මහග්ගත, සෞත්තර, සමාහිත, විමුක්ත. හැබැයි ඉතින් ඕව පොඩ්ඩක් වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. අර මහග්ගත බව අමහග්ගතත් වෙනවා. දෙහිට. සෞත්තර බව අනුත්තර වෙනවා. සමාහිත බව අසමාහිතත් වෙනවා. විමුක්ත බව අවිමුක්තත් වෙනවා. ඒක දැනගෙන මේ දෙකටම උපේක්ෂා වීමක් තියෙනවා. දෙකටම අනිශ්චිත වීමක් තියෙනවා. ඉතින් එහෙම ගියොත් තමයි මේ නිවීම සැනසීම අපි තුල සාක්ෂාත් වෙන්නේ. ඉතින් දැන් අපි වඩාගත් ඉහළ කුසල් සිත් වල අපි දැන් ඉන්නේ. අපි එයින් මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත කියන චිත්ත ස්වභාවයන් ගැන අපි අවධානය යොමු කළා. අද ඒ අන්තිම චිත්ත ස්වභාවයන් දෙක විමුක්ත අවිමුක්ත කියන ස්වභාවයන් දෙක ගැන අපි අවධානය යොමු කරමු. විමුක්තං චිත්තං විමුක්තං චිත්තන්ති පජානාති අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තන්ති පජානාති. අපි පුරුදු වෙනවා විමුක්තිය. චිත්ත විමුක්තිය අපි දැන් පුරුදු වෙනවා. මොකද්ද මේ චිත්ත විමුක්තිය නැත්නම් චේතෝ විමුක්තිය කියලාත් අපි ඔකට කියනවා. විමුක්තිය විමුක්ත බව මිදීම දෙයන්සේකින් බුදුදහමේ උගන්වනවා. පඤ්ඤා විමුක්ති, චේතෝ විමුක්ති කියලා. දැන් පඤ්ඤා විමුක්තිය හඳුන්වන්නේ අවිජ්ජා විරාගා පඤ්ඤා විමුක්ති. රාග විරාගා චේතෝ විමුක්ති කියලා. මම ඔය කිව්වේ අටුවා පාඨ දෙකක්. අටුවා කියලා කියන්නේ අට කතා කියලා කියන්නේ අපේ තියෙන සමහර ධර්ම කාරණා විග්‍රහ කරන විග්‍රහයන්. එතකොට මේ විමුක්ති දෙක බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති කියලා. චේතෝ විමුක්ති, චිත්ත විමුක්තිය. හිත මුදා ගන්නවා කියලා එකට කියන්න පුළුවන් සිංහලෙන්. හිත මුදා ගන්නවා. හිත මුදාගන්නේ මොකෙන්ද? දැන් ඔය චිත්ත විමුක්තිය කතා කරද්දී ඔය චිත්ත විමුක්තිය ගැන පරිේෂණ කරපු ඒ පිළිබඳව වැඩ කටයුතු කරපු ඇත්තෝ ධාරා දෙකක ගිහිල්ලා තියෙන එකක් තමයි මේ අරමුණු වලින් හිත මුදා ගැනීම කියන එක. හිත විසින් අරමුණු ගන්නවනේ. රූපාරම්මනේ හිත ගන්නවා, ශබ්දාරම්මනේ ගන්නවා. ඔකට පස්ස කියලා වචනයක් පාවිච්චි වෙනවා. අරමුණු හිතට ගන්න ගතිය. නැත්තම් අරමුණ හිතවදින ගතිය. ඒක නිසා මේ සිතින් අරමුණු ගන්න ස්වභාවය වළක්වන්න උත්සාහ කරලා තියෙනවා. මේ චේතෝ විමුක්තිය සොයාගෙන ගියපු අය හිතට අරමුණු එන එක තමයි හිත අරමුණු ගන්න එක තමයි මේ වදේ කරදරේ. ඒක නිසා හිත අරමුණු නොගන්න මට්ටමේ පවත්ව ගන්න පුළුවන්. ඒක ආරම්මන විමුක්තිය කියලා අපිට කියන්න පුළුවන්. අරමුණු වලින් විමුක්ත කරගන්න. ඉතින් ඒවට ඔය ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. සමත ක්‍රම. එහෙම භාවිතා කරලා. අදත් භාවිතා වෙනවා. S2 වහ ගන්නවා. ශබ්දකෝසා මිනිස්යන්ගේ කටහඬවල් අරම ඇහෙන්නේ නැති දැනකට යනවා. එහෙම. මේක දේවල් නොයෙක් ක්‍රමෝපායන් පාවිච්චි කරලා තියෙන ඔය අරමුණු වලින් විමුක්ත වෙලා ඉන්න. ආරම්මන විමුක්තියට. අරමුණු වලින් අයින් වෙලා ඉන්න. ඉතින් එහෙම දේවල් බුද්ධ පූර්ව යුගයේත් කරලා තියෙනවා. ඒකේ උප්පරිම එක තමයි ඔය සංඥා වේදිත නිරෝධමාපත්තිය කියලා කියන්නේ. ඒක. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේත් ඕක කරලා බැලුවා. කරලා බලපුවම ඇත්තටම තියෙනවා යම් කිසි මේ ටික වෙලාවකට අර හිත විමුක්තව තියෙනවා. අර අරමුණු ගන්න නැහැ නේද? එහෙම නැත්නම් ඒකාලම්බන කරනවා. තව ක්‍රමයක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඒක අරමුණක තියාගන්න.
නානා අරමුණු ගන්න එක වළක්කලා ඒකෙන් මුදලා හිත එක අරමුණක තියාගන්න. අර නානා අරමුණු ගැනීමෙන් ඇති කරන මානසික වෙහෙස එක අරමුණක තැබීමෙන් අඩු වෙනවා. ඒ වගේ එකමත් කරලා බැලුවා. ඔය කසින වගේ ඒවා ඉන්නේ ඒවයි. ඉතින් ඔය දේ කරලා බැලුවා. ඉතින් ඒවයි යම් తాවකාලික සහනයක් නැතුව නෙමෙයි. බහුවිධ අරමුණු වලින් හිත ගලවලා එක අරමුණක තැම්පත් කර තැබීම තුල දැන් අපිට ඒ අත්දැකීම තියෙනවානේ. මේ භාවනා කරන අපේ කල්යාණ මිත්‍රයෝ මම හිතන්නේ හැම දිනකටම ওই අත්දැකීම තියෙනවා. එතන සහනයක් නැතුව නෙමෙයි තියෙනවා සහනයක්. බහුවිධ අරමුණු වලින් ගලවලා එක අරමුණක හිත පවත්වා ගන්න. ඒකට කියන්නේ සමත කරණයක් කරනවා. ඒකාලම්බන ස්වභාවයෙන් හිත පවත්වා ගන්න. ඊළඟට තවත් අය උත්සාහ කරා මේ අරමුණු නොගෙනම ඉන්න ක්‍රමයක් තියෙනවා. අරමුණු ගැනීමට මේ සංඥා කියලා කියන්නේ. අරමුණු ගන්න එකයි අරමුණු විඳින එකයි නතර කර ගන්න ක්‍රමයක් තියෙනවා. සංඥා වේදනා නිරෝධ කර ගන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමත් හදාගත්ත සංඥා වේදිත නිරෝධ ක්‍රම. එහෙම ඒවා හුරු පුරුදු කරගත්ත ඇත්තෝ ඇති. ඉතින් අපිට ඒක අදාළ නැහැ. මේ ආර්ය ප්‍රතිපදාවට අදාළ නැහැ. නමුත් එහෙම හුරු පුරුදු කර ගැනීම තියෙනවා. එහෙමත් බැලුවා. මොකද්ද මේ? චිත්ත විමුක්තිය, චේතෝ විමුක්තිය. ඉතින් ඒවයි එහෙම හුරු පුරුදු කරගෙන ඒවයි ඉන්නවා ඒවට වෙලා. චේතෝ විමුක්තියෙන් ඉන්නවා. එතකොට අරමුණු ගන්නෙ නැහැ. අරමුණු ගැනීම අවම කරලා එක්ක ඒක නොගෙන ඉන්න මට්ටමට අවම කිරීමක් ඇත්තටම තියෙන්නේ. නොගෙන ඉන්නේ නැහැ. අවම කරන. එහෙම ඉන්නවා. ඉතින් ඒකට සහනයක් තියෙනවා. නමුත් මේක චිත්ත පාරිශුද්ධියක් නෙමෙයි. චිත්ත පාරිශුද්ධියක් නෙමෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මීට වෙනස් ක්‍රමයක් සෙව්වා. අරමුණු වලින් හිත මුදා ගැනීම නෙමෙයි කෙලෙස්ුන්ගෙන් හිත මුදා ගැනීම. ඒකට අපේ චේතෝ විමුක්තිය කියන්නේ ආරම්මන විමුක්තිය නෙමෙයි. ක්ලේශ විමුක්තිය. ක්ලේශයෙන් හිත මුදා ගැනීම. ඒක කොහොමද කරන්නේ? හිත කෙලෙසෙන ගතියෙන් හිත මුදා ගන්න. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් හිත කෙලෙසෙන්නේ නැති විදිහට පවත්වා ගන්න. අරමුණු ගන්න නැතුව ඉන්න එක නෙමෙයි. ඔන්නොතෙන්දී මේ විපස්සනා භාවනාව, සංඥා භාවනාව වගේ දේවල් පුරුදු කරලා තියෙන එක. සංඥා භාවනා කියන්නේ ඇත්තටම විපස්සනාව. පුරුදු කරලා තියෙන්නේ. එතකොට අරමුණේ හිත ඉන්නවා නමුත් හිත කෙලෙසිලා නැහැ. රූපේ බලනවා රූප රාගය, රූප දෝෂය, රූප මෝහය නැහැ. රූපය අලලා රාගය, දේශය, මෝහය නැහැ. ඒතර අයින් කරන්නේ රූපාරම්මණය නෙමෙයි. රූපාරම්මණයට අදාළ රාගය, දේශය, මෝහය. ශබ්දාරම්මණය නෙමෙයි. ශබ්දේ ඉතින් ඇහෙනවනේ. ශබ්දාරම්මන සියල්ලම කනින් බැහැර කරන්න විදියක් නැහැ. නමුත් මේ ශබ්දාරම්මණයට තියෙන ඇලීම, ගැටීම, මුලාව අයින් කරගන්න. ගන්ධාරම්මණය, රසාරම්මණය, පොට්ටබ්බාරම්මණය ආරම්මන විමුක්තිය නෙමෙයි. ක්ලේශ විමුක්තිය මෙතන අදහස් කරා. සම්පූර්ණම ඔය කෙලෙස් දුරු වෙලා ගියාම ක්ලේශ පරිනිබ්බාන කියලා හඳුන්වනවා. එතකොට දැන් අපි මේ විමුක්තිය පුරුදු පුහුණු වෙනවා. විමුක්ත චිත්තය ඇති කරගන්න. විමුක්තං චිත්තං චේතෝ විමුක්තිය අපි ඇති කරගන්න. සමත ක්‍රමයෙන් නෙමෙයි විපස්සනා ක්‍රමයෙන්. විපස්සනා ක්‍රමයෙන් අපි අයින් කරගන්න යන්නේ මৌলিක මානසික තත්ත්වයන් තුනක්. රාග, දෝෂ, මෝහ. ඇලීම, ගැටීම, මුලා. මොහොකට ඇලීමද? මොකක් එක ගැටීමද? මොහොකට මුලා වීමද? අන්නර ආරම්මණය. රූපාරම්මණයට, ශබ්දාරම්මණයට, ගන්ධාරම්මණයට, රසාරම්මණයට, පොට්ටබ්බාරම්මණයට, ධම්මාරම්මණයට. ඒකෙන් හිත මුදා ගන්න. ඒකයි ස්වභාවය. ඉතින් අපිට මුදා ගන්න පුළුවන් සමත ක්‍රම වලින් తాවකාලිකවත් විපස්සනා ක්‍රම වලින් යම් ස්ථාවර භාවයකින් මේක මුදා ගන්න පුළුවන්. ඉතින් විමුක්තං චිත්ත. හිත ඒකෙන් මිදිලා තියෙනවා. අපි තුලින් ඕක දකින්න පුළුවන්කම තියෙනවා නේද? ද්වේෂයෙන් සමහර වෙලාවට හිත ද්වේෂයේ තියෙනවා. තරහෙන් ඉන්න බව Tamanටම දැනෙන පොඩි නුරුස්නාකමකින් ඉන්නවා.
එහෙම නැත්නම් දුකකින් ඉන්නවා. නේ? එහෙම නැත්නම් රාගී හැඟීමකින් ඉන්නවා. දැනෙනවා. අවිමුත්තං චිත්තං ඒ කියන්නේ. ඒකෙන් අයින් වෙලා, ඒකෙන් බැහැර වෙලා විමුක්ත චිත්තයේ ඉන්න බවක් දැනෙනවා. දේශයක් නෑ දැන්. දේශයක් තිබුණා නමුත් අයින් කරගත්තා. කොහොමද? විපස්සනාවට ගිහිල්ලා. ඒ ආදීනව හිතලා එකෙන් Tamanට වෙන අයහපත අනිත් එක්කනට වෙන අයහපත හොඳට මෙනෙහි කරලා දැන් අයින් කරගත්තා. මේ විදිහට. රාගික හැඟීම අයින් කරගත්තා. ද්වේෂ සිතිවිල්ල අයින් කරගත්තා. ද්වේෂ ගතිය අයින් කරගත්තා. මෝහ ගතිය, මෝහන ගතිය අයින් කරගත්තා. එහෙම. ඔන්න එතෙන්ට එනකොට අපි චේතෝ විමුක්තිය. මේක අපි ස්ථාවර කරගන්නවා. ස්ථාවර කරගන්නකම් සමහර විට මේ විමුක්ත චිත්තය අවිමුක්ත චිත්තය වෙන්න ඉඩ තියෙනවා. ආවෝ පොඩි වෙලාවකට අර ක්ලේශය හිතට ඇවිල්ලා දැන්. ඔන්න ආයිමත් ද්වේෂයේ ඩිංගක් ඇවිල්ලා තියෙනවා. බරපතලට නෑ ඒ උනාට පොඩි නුරුස්නාකමකින් ඉන්නවා. රුස්සන්නේ නෑ. එහෙම ඉන්න. රාගයට හිත වැටිලා බරපතල විදියට මේ රාගික වචන රාගික ක්‍රියා නොකරට මොකද හිතේ රාගානුසය ගතිය දැනෙනවා. ඒ අරමුණට නිකන් නැඹුරු වෙච්ච, ලැබි වෙච්ච ලොල් ගතිය හිතේ එනවා. එහෙම රාගානුසය. බොහොම අපි ওই මට්ටමට එනකොට ওই අකුසල ධර්මවල පරිඋත්ථාන විතික්කම කොටස් පාලනය වෙලා තියෙනවා. අර යාන්තං ඡායා මාත්‍ර වශයෙන් එන අනුසය මට්ටම තමයි හුඟක්ම තියෙන්නේ. ඉතින් නමුත් ඒ මට්ටමේදීත් අපිට විтин විට පේනවා මේ අවිමුක්ත චිත්තය. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත, සම්පූර්ණයෙන්ම නොමිදුණු සිත. ඒ අත්දැකීම අපිට ලබා ගන්න පුළුවන්. හිත ගැනනේ දැන් අපි සෝදිසිමත් වෙන්නේ. චිත්තේ චිත්තානුපස්සේ විහෙරතිනේ. චිත්ත ස්වභාවය ගැන සතිමත්, අවදිමත්, සාවධානයි. විතක කෙලෙසුන්ගෙන් මිදිලා තවත් විතක කෙලෙස් සහිතව හිත පවතිනව දකින්න පුළුවන්. ඉතින් ඒකට අවදි වෙන්න. කෙලෙස් රහිත බව ගැන අනිශ්චිත වෙනවා. කෙලෙස් සහිත බව ගැනත් අනිශ්චිත වෙනවා. ඒකෙන් කියන්නේ මේ කෙලෙස් සහිත බව අනුමත කරනවා කියලා හෝ ඒක දිගට පවත්වනවා කියලා හෝ ඒක වැඩි කරනවා කියලා අදහසක් නෙමෙයි මේ කියන්නේ. අපි ධර්මයේ වරද්ද ගන්න හොඳ නැහැ. මේ දෙකටම අපි ඉස්සර වෙලා මේ උපේක්ෂා වෙනවා, අනිශ්චිත වෙනවා. මේ දෙකම එන්න පුළුවන්. දෙකම ඇති වෙන්න පුළුවන් කියන අදහසට අපි ඇවිල්ලා දැන් අපේ විමුක්ත චිත්තේ තියෙන සහනශීලීභාවය අපි අත්විඳිනවා. අවිමුක්ත චිත්තේ තියෙන අසහනකාරී බවත් අපි අත්විඳිනවා. දැන් අපිට වඩා වැදගත් වෙන්නේ වඩා සුදුසු වෙන්නේ මොකද්ද කියලා ආයමුතුෙන් කියන්න දෙයක් නැහැ. තර්ක කරලා කරුණු දක්වලා හේතු දක්වලා කියන්න අවශ්‍ය නැහැ. භාවනාවට ගිය කෙනාට තේරෙනවා විමුක්ත චිත්තේ සහනශීලී බවත් අවිමුක්ත චිත්තේ අසහනකාරී බව. එහෙනම් ඒකෙන් මිදෙන්න යොමුවක් නැඹුරුවක් අනිවාර්යෙන් වෙනවා. ඒ කියන්නේ ආපහු විමුක්ත චිත්තේ පැත්තට යන්න ඒ නැඹුරු වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේකට සතිමත් වෙන්න කියලා කියන්නේ. සතිමත් වෙන්න. හොඳට අවදි වෙන්න. කෙලෙසුන්ගෙන් මිදලා තියෙන හිතට හොඳට අවදි වුණාම තේරෙනවා විමුක්ත චිත්තේ තියෙන සැනසීම, සාහනශීලී බව. ඊට පස්සේ අවිමුක්ත චිත්තේ අවදි වුණා. කෙලෙස් සහිත අනුසේ වශයෙන් හරි අන්තමට හරි ගෑවිලා තියෙන ගතියක් තියෙන්න පුළුවන්. එහෙම අවස්ථා හැමතිස්සෙම නෙවෙයි වෙනි අවස්ථා වෙන්න පුළුවන්. ඒ වෙලේ සතිය උපද්දලා සිහිය උපද්දලා බැලුවොත් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ අවිමුක්ත චිත්තය අසහනකාරී කියන බව අපිට පැහැදිලි වෙනවා. ඉතින් අන්නේ ඒ ආකාරයට අපි
මේ කාරණේ අවබෝධ කරගන්න ඕන, තේරුම් කරගන්න ඕන. ඒකයි. ඔය අවස්ථා දෙකට අවදි වීමක් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. විමුත්තං චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති අවිමුත්තං චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. අපි ඉලක්කගත වෙච්ච දේ චේතෝ විමුක්තිය ලබා ගන්න. මේ හිතේ කෙලෙස් ටික අයින් කරගන්න. ඒ සඳහා අපි වැරවැයම් කරනවා, අවශ්‍ය කමටහන් වඩන. දැන් අපි මේ චේතෝ විමුක්තිය සඳහා අපි දැන් කරන්නේ විදර්ශනාව. විදර්ශනාව කරන්න ඕන හැමතිස්සෙම අර අරමුණක් එනකොට අරමුණෙන් පලා යන්න උත්සාහ කරනවට වඩා ඉස්සර අපි සමතේදී කරන්නේ මේ අරමුණෙන් බැහැරවීමක්, අරමුණෙන් පලා යෑමක් වගේ දෙයක්. රූපය, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ සයාකාර අරමුණු වලින් බැහැරවීමක්, පලා යෑමක් වගේ දෙයක් තියෙනවා. දැන් එහෙම නෑ, අපි ඒකත් එක්ක ඉන්නවා. හැබැයි ගැඹුරු සතිමත් බවකින් එහි අනිත්‍ය අනාත්ම ස්වභාවය මෙනෙහි කරනවා. එතකොට අර අරමුණේ හිටියත් අරමුණ පිළිබඳ රාග, අරමුණ පිළිබඳ දේශ, අරමුණ පිළිබඳ මෝහ නැහැ. එතකොට එතන තියෙන්නේ ක්ලේශ විමුක්තියක්, කෙලෙස් වලින් මිදීමක්, අරමුණෙන් මිදීමක් නෙමෙයි. ওই විදිහට අපි විදර්ශනා වැඩිමින් චේතෝ විමුක්තියටපත් වෙනවා. ඊළඟට පඤ්ඤා විමුක්ති කියලා කොටසක් උගන්වනවා. තවත් විමුක්තියක්. ඔය අපේ වැරදි දෘෂ්ටි, විශ්වාස, පිළිගැනීම් වගේ දේවල් වලට අපි වැටෙනවා. ආපහු. මෙච්චර මේ ප්‍රඥාව දියුණු කරගෙන ඉඳ හිට වැටෙනවා. ආපහු. ඔය විශේෂයෙන් ඔය ජීවිතයේ දුක් කරදර දෝමනස් ආවයින් පස්සේ සමහර අය මේගේ ප්‍රඥාව යට යනවා. ආපහුර මිත්‍යා විශ්වාස ඇදහිලි අර පරණ තිබිච්ච ඒවායි අංකොන් තිබිලා ඒවා මතුවෙලා ඒව පස්සේ යනවා. එහෙම තියෙනවා. ඉතින් ඒ සමහර විට එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එතකොට සිහිය උපද්ද ගන්න කියනවා. ප්‍රඥා විමුක්තිය, ප්‍රඥාව දිනු කරගෙන අර මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා විශ්වාස, මිත්‍යා ඇදහිලි, වැරදි වැටහීම් ටිකෙන් අයින් වෙලා හිටියට මොකක් හරි හේතුවකින් ආයෙ චුට්ටක් ඒ වගේ එකකට වැටෙනවා. වැටිලා ටික දුරක් ගිහිල්ලා තමයි මතක් වෙන්නේ මම මේ මිත්‍යා දෘෂ්ටියක් පස්සේ යනවා නේද. එහෙම නැත්නම් කවුරු හරි මතක් කරනවා අපෝ ඔයා බණ භාවනා කරන ඔය වගේ මිත්‍යා දෘෂ්ටි විශ්වාස කරනවා. ඔන්න එතකොට අවදි වෙන්නේ. කමන්නේ ඉතින් එහෙම වුණා කියලා දැන් ඒක තේරෙනව දැන් Tamanට. Taman පොඩි වෙලාවක් මිත්‍යා දෘෂ්ටියට වැටුණා කියලා. පඤ්ඤා විමුක්තියෙන් බැහැර වුණා කියලා. එතකොට ආපහු සතිය උපද්දගත්ත කෙනාට ආපහු අර දහමට අනුව හිතන්න පුළුවන්. ප්‍රඥාවට ආයෙ එන්න පුළුවන්. මේ සරල උදාහරණ කිව්වොත් සමහර අය හොඳ නරක දෙක තෝර බේරගෙන තියෙන්නේ උනාට පටලවා ගන්න සමහර වෙලාවට. නරක හොඳයි කියන හොඳ නරකයි කියන තැනට වැටෙනවා. අන්න එතන තියෙන්නේ අර ප්‍රඥාව යට වෙලා, මොට වෙලා, හැඟීමට බර වෙලා. ඒ හැඟීමට බර වෙනකොට තමයි ප්‍රඥාව යට යන්නේ. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකයිනේ බුදුහාමුදුර හැඟීමට බර නොවි හැඟීමට අවදි වෙන්න කියලා කියන්නේ. අපි හැඟීම ආවම හැඟීමට අවදි වුණොත් ප්‍රඥාව යට යන්නේ නැහැ. ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. හැඟීම් බර වුණාම තමයි ප්‍රඥාව යට යන්නේ. ඉතින් ওই වගේ ස්වභාවයක් තියෙනවා. අපි මේ පූර්ණ විමුක්තිය ලබනකම් පූර්ණ චේතෝ විමුක්තිය, පූර්ණ පඤ්ඤා විමුක්තිය ලබනවනේ මෙහා පැත්තේ හිත දෝලණය වෙන ওই දෙපැත්තට. විමුත්තං වා චිත්තං අවිමුත්තං වා චිත්තං නේ. ඔය දෙක පහු කරපුවාම හඳුන්වන්නේ සුවිමුත්ත චිත්තෝ කියලා. සුවිමුත්ත චිත්තෝ කියලා. එතකොට මේ විමුක්තියේ ස්ථිරසාර බවක්, තහවුරු වීමක්. ස්ථිර කියනකට වැඩිය අපි පාවිච්චි කරන්නේ තහවුරු වීමක් කියන නිට්ටය නෙමෙයි, නිට්ටය කියන අදහස නෙමෙයි. ස්ථාවර තහවුරු බව කියලා අපි ඒක කියනවා. ඒක. ඉතින් එහෙම තත්වයකට එනවා සුවිමුත්තං
සුවිමුක්ත චිත්තෝ කියලා. ඉතින් එතෙන්ට එනකන් සමහර විට යම් යම් ගැටලු තියෙනවා. යම් ගැටලු තියෙනවා කියලා කියන්නේ හිත දෙපැත්තට දෝලණය වෙලාවකට රාගය, ද්වේෂය, මෝහය, මදේ, මානය, ඊර්ෂ්‍යාව, රුස්නාකම, දුක, තැවීම මේවා හිතින් අයින් වෙලා බොහොම සහනදායීව, සුවදායීව හිත පවතී. පුණ්‍ය කටයුත්තකේ දෙනකොට එහෙම ওই ලක්ෂණය තියෙන හුඟක් වෙලාවට. ඊළඟට සමත කමඨහනක් වැඩුවම ওই ලක්ෂණය තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඒ වෙලාවට හොඳ සහනයක්. ඒකනේ ওই පින්කම් වලට අපි බර වෙන්නේ. පුණ්‍ය කටයුතු කරන්නේ එහෙම බර වෙන්නේ. ඉතින් ඒ වෙලාවට හිත සහනශීලීව තියෙනවා. අර අනුසය කෙලෙස් මේ පරිඋත් ทาน විතික්කම මට්ටම අයින් වෙලා තියෙන්නේ කෙලෙස් වල. ඉතින් ඒ වයින් වුණාම ලොකු සහනයක් තියෙනවා. ඊළඟට සමත කමඨහන් වඩනකොට සමත කමඨහන් අපි දන්නවා නේව වඩනකොට අර කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඉතින් ලොකු සහනයක් තියෙනවා. දැනසීමක් තියෙනවා. ඒක නිසා එක් සමහර වෙලාවට අපි වට නිකන් ඇබ්බැහි වෙන ගතියකුත් තියෙනවා. පින්කම් වලට පුණ්‍ය කටයුතු කරන්නයි ඔය සමත භාවනා ක්‍රම වලට ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා. ඒකයි අර පුඤ්ඤාභි සංකාරයි ආනෙන්ජාභි සංකාරයි කියලා දෙකක් පෙන්වුවේ ඒවට තමයි. ඥාන සමාධිය වලට ඇබ්බැහි වීම ආනෙන්ජාභි සංකාර. පුණ්‍ය කටයුතු වලට ඇබ්බැහි වීම පුඤ්ඤාභි සංකාර. එහෙම තියෙනවා. මොකද ඒ වයින් යම්කිසි සහනයක් ලැබෙන නිසා නම ඒවා වෙනස් වෙනකොට ආපහු ඒ සහනේ නැති වෙලා යනවා. ඒක නිසා ඒවත් වෙනස් වෙනවයි අනිත්‍ය අනාත්මය කියලා ඊට වැඩි ඒවයිත් ගැඹුරක් අපි ඉගෙන ගන්න. ඒකයි සමත සමාධියේම අනිත්‍ය මෙනෙහි කිරීමයි විපස්සනා. සමත සමාධියේම අනිත්‍ය මෙනෙහි කිරීම. ඒ සමත සමාධිය කැඩෙනවා, බිඳෙනවා, පළුදු වෙනවා. අන්න ඒ ස්වභාවය මෙනෙහි කිරීම. ওই විදිහට මම හිතනවා මේ විමුක්ත අවිමුක්ත ස්වභාවය න්‍යායිකව තේරුම් ගන්නත් පුළුවන්. අපිට න්‍යායිකවත් තේරුම් ගන්න ඕන. ඊට අමතරව ප්‍රායෝගිකව අත්දකින්න ඕන, අත්විඳින්න ඕන. හිත කෙලෙසුන්ගෙන් මිදලා තියෙන අවස්ථාව චේතෝ විමුක්තිය. හොඳට හොඳ නරක පිනපව කුසලයේ අකුසලයේ යහපත අයහපත කළ යුතු නොකළ යුතු හොඳට පැහැදිලි වෙලා තියෙනවා දැන්. පඤ්ඤා විමුක්තිය. වැරදි දෘෂ්ටි ඇදහිලි විශ්වාස හිතින් බැහැර වෙලා. හරි පැහැදිලි මඩයින් වෙච්ච පැහැදිලි දිය බඳුනක් වගේ. හොඳට මනස තියෙන අවස්ථාව. පඤ්ඤා විමුක්තිය ලැබලා ඉන්න අවස්ථාව. ඉතින් ඔය දෙක තහවුරු වෙනකන් ස්ථාවර වෙනකන් චලනයක් තියෙනවා. විමුක්ත චිත්තේ සිට අවිමුක්ත චිත්තයට යනවා. අවිමුක්ත චිත්තේ සිට විමුක්ත චිත්තයට යනවා. ඇත්තට මේවා තහවුරු වෙන්නේ විපස්සනාවෙන්. මේ කතා කරන විමුක්ත චිත්තය, මේ අවිමුක්ත චිත්තය සමත මට්ටමේ අත්දැකීමක්. සමත මට්ටමේ අත්දැකීමක්. ඒකයි. ඉතින් හොඳයි ඔය කාරණා ටික තමයි මම චිත්තානුපස්සනා සම්බන්ධයෙන් අද දවසේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඕක චිත්තානුපස්සනා කමටහන දැන් වඩන එක ගැන අපි දැන් පහුගිය සාකච්ඡා මාලාවේදීම කතා කරා. මම හිතන්නේ චිත්තානුපස්සනාවට අපි සෑහෙන කාලයක් ගත කළා කියලා. ඉතින් අපිට පුළුවන් හිත දිහා බලන්න සංසුන්ව තැම්පත් විවේකීව ඉඳගෙන කරන්න පුළුවන්. හුදකලා දැන් මේ කාලේ සඳහා වැඩි ඉඩක් හම්බ වෙලක් තියෙනවා. ගමන් බිමන් නතර කරලා තියෙනවා. පුද්ගල ආශ්‍රය සමීපව කරන්නේ බොහොම දුරස්තව කරා. කතා බහ වුණත් සෑහෙන සීමා වෙලා තියෙන්නේ. දැන් ඉතින් බණ භාවනා කරන්න හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. එහෙනම් ওই ලැබිච්ච වාතාවරණය තුල විවේකයේ තුල අපි චිත්තානුපස්සනාව වඩමු. හිත දිහා බලන්න හුරු වෙමු. හිතට අවදි වෙමු. මොනවද හිතෙන්නේ මොනවද හිතන්නේ? මම අනිත් අය නෙමෙයි. මට මොනවද හිතෙන්නේ මම මොනවද හිතන්නේ?
මගේ චිත්ත ස්වභාවය මේ මොහොතේ කොහොමද? රාගීවද තියෙන්නේ? සරාගීද? එහෙම නැත්නම් විත රාගී. සදෝෂද දේශරාගතවද තියෙන්නේ? විත දෝෂද? සමෝහද? යමකට මෝහණය වෙලාද තියෙන්නේ? එහෙම නැද්ද? උත්තර චිත්තයක්ද තියෙන්නේ? මහග්ගත චිත්තයක්ද තියෙන්නේ? සමාහිත චිත්තයක්ද තියෙන්නේ? විමුක්ත චිත්තයක්ද තියෙන්නේ කියලා බලනකොට සමාහිත වර්තමාන මොහොතේ මහග්ගත භාවයෙන් තියෙන. ඊට උසස් මට්ටමේ. සෞත්තර භාවයෙන් තියෙන. උත්තරීතර ස්වභාවයෙන් ඉහළ මට්ටමින් තියෙන. සමාහිත භාවයෙන් තියෙනවා. tempat සංසුන් භාවයෙන් තියෙන. විමුක්ත භාවයෙන් තියෙන. කෙලෙසුන්ගෙන් මිදිලත් තියෙන. ඔය தત્ත්වයේ තහවුරු වෙනවා මෙහා පැත්තේ ඔයයි පොඩි චලනයක් වෙන්නත් පුළුවන්. දැන් ඔන්න ඔය ස්වභාවය අපිට මේ දෙපැත්ත දකින්න හුරු පුරුදු වෙනවා. රසයේ නීරස බව, සුවඳ දුර්ගන්ධේ නේ, මිහිර අමිහිරි බව. ඕව තේරුම් අරගෙන ගිහිල්ලා මනසට ගිහිල්ලා මනසෙත් දකිනවා මිහිරි බව සහ අමිහිරි බව. ඒ කියන්නේ කෙලෙස් සහිත බව සහ කෙලෙස් රහිත බව. ඒක දකින්න අපි හුරු වෙනවා. ඉතින් මම හිතනවා ඔය කමටහන වඩන්න අපහසු නෑ. අපි පුළුවන් තරම් එහෙම හුදකලා විවේකීව ඉන්න අවස්ථාව ලැබෙන හැම වෙලාවකම චිත්තානුපස්සනාව වඩ හිත දිහා බලන්න. එහෙම බැරි වෙන අවස්ථා තියෙනවා. අනිත් අය එක කතා බහ කරන්න ඕන, වැඩ කරන්න ඕන, වත කරන්න ඕන. ඒ වගේ වෙලාවල් වල. එතකොටත් අපි ඒ ගැන අවදිමත් වෙමු. සාවධාන වෙමු. ඒ වෙලාවේ කොහොමද හිත පවතින්නේ කියලා. මේ මොහොතේ මේ අවස්ථාවේ අනිත් අය එක කතා බහ කරනකොට අනිත් අයත් එක වැඩ කරනකොට ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් පරිහරණය කරනකොට මේවලමක් පාවිච්චි කරනකොට ඒ මොහොතේ පවතින චිත්ත ස්වභාවය නිරීක්ෂණය කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒක නිරීක්ෂණය කර ගැනීමෙන් එහාට ගිහිල්ලා දැන් අපේ කෘත්‍යයකුත් තියෙනවා. කෘත්‍යය මොකද්ද කියලා අපි දන්නවනේ. හිත මහග්ගත භාවයේ ඉඳලා අමහග්ගත භාවයට ගියා නම් අපේ කෘත්‍යය මොකද්ද? අපේ කාර්යය මොකද්ද? ආපහු මහග්ගත කරගන්නේ. මහග්ගත භාවයේ නම් ඉන්නේ ඒක වැඩි කරගන්න එක අපේ කෘත්‍යය. සිත සෞත්තර භාවයේ සිට අනුත්තර භාවයට ගියා නම් එන අපේ කෘත්‍යය ආපහු සෞත්තර කරගන්න. උත්තරීතර තත්වයටපත් කරගන්න. හිත සමාධිමත් භාවයේ ඉඳලා අසමාහිත භාවයට සමාහිතං ඉඳලා අසමාහිතං තත්වයට ගියා නම් අපි ආපහු සමාහිත කරගන්න. අවිමුක්ත තත්වයේ සිට විමුක්ත තත්වයට නැත්නම් විමුක්ත තත්වයේ සිට අවිමුක්ත තත්වයට ගියා නම් ආපහු විමුක්ත තත්වයටපත් කර ගැනීම. සහ ඒක තහවුරු කර ගැනීම. තහවුරු කර ගැනීම. ඒකයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපිට මේ චිත්ත භාවනාව, චිත්තානුපස්සනාව වඩන්න පුළුවන්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අවිජ්ජා දෝමනස්සං විනීය. අර විමුක්ත චිත්තයට, සමාහිත චිත්තයට, සෞත්තර චිත්තයට, මහග්ගත චිත්තයට තමයි ඔය අවිජ්ජාව එන්නේ. අවිජ්ජා. ඒ කියන්නේ විශේෂ කැමැත්ත, විශේෂ මනාපය, එහි බැස ගන්න ගති. ඊළඟට අනිත් එක ආපුවම ව්‍යාපාදං. මහග්ගතේ අමහග්ගත චිත්තයට, අනුත්තර චිත්තයට, අසමාහිත චිත්තයට, අවිමුක්ත චිත්තයට එන්න ඉඩ තියෙනවා ව්‍යාපාදේ. ඒකයි ඔය අවිජ්ජා දෝමනස්සං. එතන දෝමනස්ස කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. පහය. එහෙම නැත්නම් අවිජ්ජා ව්‍යාපාදං. චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දෝමනස්සේ ඉන්නේ ඉඳ තියෙන. දොම්නස. ව්‍යාපාදයේ ගැටෙන ගතිය. ඇයි අර හොඳ එක අල්ලගත්තනේ, හොඳ එක විඳින ගමන් සමහර වෙලාවට හොඳ එක නැති වෙන අවස්ථාවටත් යනවා. එහෙම වෙන්න පුළුවන්. අන්නේ විදිහට අපි මේ
ස්වභාවයේ තේරුම් අරගෙන මේවට ඇති වෙන අවිජ්ජා දෝමනස්ස දෙක බැහැර කරලා අනිශ්චිත විහරණයට යනවා. අනිශ්චිතෝ විහෙරති නච කිංච උපාදීයති. මෙතන කිංචි කිව්වේ මොකද්ද? විමුක්ත බවයි අවිමුක්ත බව. දෙකම උපාදාන කරන්නේ. අනිශ්චිතෝ විහෙරති දෙකටම අනිශ්චිතයි. ඒකයි. හොඳයි. අපි එහෙමනම් ඔය කමඨහන් සාකච්ඡාවතකින් නිමා කරනවා. අපි වෙනදා වගේ කාලය ගන්නවා කමඨහන් සාකච්ඡාවට ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න. භාවනා අධ්‍යක්ෂින් බෙදා හදාගන්න. අපි මෙතෙන් සිට ධම් සභාව විවෘත කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ රෝගවාන්සේ සඳහන් කර පරිදි අපිට මේ වර්තමාන ලෝකයේ ඇතිලා තියෙන තත්ත්වය කියන්නේ මේ වගේ අපි බණ භාවනාවට හිත යොදන්න බොහොම හොඳ කාලයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒකේ තව පැත්තක් නම් දකිනවා දැන් මේ ඇතිලා තියෙන තත්ත්වය නිසා අපිට අපේ හිත ගොඩක් වෙලාවට මේ චිත්තානුපස්සනාවේ විස්තර කර කාරණා දාසයන් වගේ ගත්තොත් ඕවාතරේ නිතරම දෝලනයක් ඇති වෙනවා වගේ තත්ත්වයක්. උදාහරණයක් ඇටියට කියන්නේ අපි දැන් විශේෂයෙන් පිටරට වාසය කරන අපි ලංකාවේ ඉන්න අපේ දෙමව්පියෝ සහෝදර සහෝදරියන් ගැන නිතරම විස්තර අපිට දැනගන්න ලැබෙනවා ටෙලිෆෝන් මාධ්‍යයෙන් වගේ. එතකොටත් අපිට එක්තරා විදිහක හිතේ දුක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. කියන්නේ මේගොල්ලන්ට අපිට ඉඳගෙන කිසිම දෙයක් කරන්න පුළුවන් සියලු දේවල් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අපිට උදව් කරන්න විදියක් නැහැ. ඒක මම හිතනවා ගොඩක් වෙලාවට මේ භාවනා කරන අවස්ථාවල මේ වගේ දේවල් හිතට නිතරම වගේ එනවා ඉතින්. ඒවා අපි කොහොමද අවවාන්සේ මේ ගැන ගොඩක් විස්තර කරලා තියෙන අතර කොහොමද පාලනය කරගන්නේ කියලා. නමුත් මම ඒක හිතුවා ඒක සඳහන් කරන්න මේ අවස්ථාවේදී අපිට අර මේ ලැබිලා තියෙන නිදහසට අනුව මේක හොඳ එක්තරාවිදිහක හොඳ කමඨානක්. ඒක කොහොමද මේක අපි මේ අවස්ථාවෙදී තේරුම් අරගෙන යථා ස්වභාවය අවබෝධ කරගෙන සිත අපේ අර විමුක්ත සත්‍යයකට පවත්ව ගන්න. මම ප්‍රශ්නයක් ඇටියට අහන්න තියෙන මේක ඇත්තටම මේ කාලය තුල ගොඩක් ඒව අතර දෝලණය වීමක් සිදු වෙනවා කියලා. විතර එක්තරා විදිහකට සිත විමුක්ත වගේ පාත්තා ගන්න මේ අමාරුකමක් තියෙනවා. ඒ ගැන මම වහන්සේගේ පොඩ්ඩක් අනුශාසනාවේ අදහස් දැනගන්නයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. ඔව් මම හිතන්නේ මහත්තයා ඇත්තම ප්‍රශ්නේ තිබුණා. මහත්තයාගේ අදහස් දැක්වීම ඇතුලේ උත්තරෙත් තිබුණා. ඒ කියන්නේ මේ ඇත්ත ඔය කියන කාරණේ ඇත්ත. අපි පවතින වාතාවරණයේ යටතේ අපි අපේ ඥාතිවරු ආදී ඇත්තෝ ගැන සොයනවා බලනවා විමසනවා. ඉතින් ඒ ඇත්තන්ගේ තොරතුරු වාර්තා වෙනකොට වෙලාවකට හිත සංසුන් වෙනවා, වෙලාවකට හිත නොසන්සුන් වෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්ත. එතකොට ඒක දැන් ඒක අපි ධර්මතාවයක් හැටියට පිළිගන්නවා මෙතෙන්දී. මේ දෝලණය වීම දෙපැත්තට යෑම ධර්මතාවයක් හැටියට. ඊට පස්සේ ඒ වෙලාවේ ඇති වෙන සෝමනස්සයි දෝමනස්සයි දෙකත් අපිට අත්විඳින්න පුළුවන්. දැන් සහනශීලීව ඉන්නවා ගැටලුවක් නැහැ කියලා දැනගත්තම එතන සෝමනස්සය ඇති වෙන හැටි. මොනවා හරි අපහසුතාවයකට ගැටලුවකටපත් වෙලා කියලා වාර්තා වුණාම එතන දෝමනස්සය එන හැටි. ඒතකොට මේ අපේම චිත්ත ස්වභාවය බාහිර සාධකයක් ඒකට බලපාලා තියෙනවා. අපේ ඥාතිවරු හිතවතුන් දන්න කියන අය නැත්නම් අපේ මව්බිමේ අය රටවාසීන් පිළිබඳව ඔය අදහස එනවා. ඔය හිතේ දෝලණය වීම. එතකොට ඒකෙදි දැන් මහත්යම මේක අදහස කිව්වා මේ විදර්ශනාවෙන් දැකලා තමයි මේක අපි පාලනය කරගන්න ඕන කියලා. ඇත්තට මේක තමයි උත්තරේ. වෙන දෙයක් නෑ. මොකද මේ වෙලාවේ අපිට කළ හැකි දේ අපි උපරිමෙන් කරනවා. අපි දුරස්තව ඈත හිටියත් අපේ අතේ දුර ප්‍රමාණය අපිට ඒකේ දෙන්න පුළුවන් ප්‍රමාණය අපි කරනවා. ඒකයි ස්වභාවය. දැන් අපි වුණත් එහෙමයි මේ ලංකාවේ ඉන්න අපි වුණත් අපේ ඥාති හිත මිත්‍රාදීන් දායකකාරකාදීන් ඒ අය ගැන අපි පුළුවන් තරම් හොයලා බලලා අපිට පුළුවන් උපරිමෙන් කරනවා. නමුත් අපිට පේනවා සමහර අයට අපිට අත දී ගන්න විදියක් නැහැ. ක්‍රමයක් නැහැ. ඉතින් එක්කෝ මේ තියෙන වාතාවරණය නිසා ඇති වෙලා තියෙන තත්වයක්.
එහෙම නැත්නම් අපිට තියෙන යම් යම් නොහැකියාවන්, අපේ දුරස්ථභාවයන් මේ වගේ කාරණා නිසා අපිට තේරෙනවා යම් ආකාරයක මේ ගැටලුකාරී තත්වයක් තියෙනවා කියලා. ඉතින් එතෙන්දි ටිකක් දෝමනස්ස ගතියක් අර හිතේ අර අනිත් පැත්තට යන ගතියක් ඇති වෙනවා. ඉතින් ඒක අපි පාලනය කරගන්නේ ඇත්ත වශයෙන්ම මේ විදර්ශනාවෙන්ම තමයි. විදර්ශනාව කිව්වේ මේකේ යථා ස්වභාවයේම ඇත්තම తত্ত্বය හරියටම තේරුම් ගන්න. තේරුම් අරගෙන ඇත්තම తত্ত্বය බැලුවම දැන් සමහර වෙලාවට අපිට යන්න විදියක් නැහැ. පිටරටක ඉන්න කෙනෙකුට නම් ලංකාවට ඇවිල්ලා තමන්ගේ ඥාතිවරුන්ට ඒ අවශ්‍ය දේ කරලා යන්න විදියක් නැහැ. තියා යන්න ඉන්නත් බෑ. දැන් තියෙන තත්ත්වයේ හැටියට මේ ගුවන් ගමනක් ගැන හිතන්නවත් බෑ. මට මේ ඊයේ දරුවෙක් මුණ ගැහුණා. එයා ඕස්ට්‍රේලියාවට යන්න ලංකාවේ ඉඳලා සූදානම් කරගෙන තියෙනවා. දැන් සීමිත සංඛ්‍යාවක් නිසා ගුවන් යානේ යන්නේ විශාල මුදලක් අය කරනවා මේ ගුවන් ගමන සඳහා. ඉතින් ඒ වගේ පැහැදිලි සාධක තියෙනවා මේවාට යෙදෙන්න බැරි වෙලා තියෙන පැහැදිලි සාධක. ඉතින් ඒව ඇත්ත తত্ত্বය. ඉතින් ඒව ගැන සැලකලා අපිට උපේක්ෂා වෙන්න සිද්ධ වෙනවා. පුළුවන් විදිහකට අපි කාට වුණත් උදව් උපකාර කරනවා. ඒක අපි කරුණා මෛත්‍රී හිතවල තියෙන. නමුත් අපිට ওই වගේ දෝමනස්ස අවස්ථා ටිකක් හිත වික්ෂිප්ත වෙන අවස්ථාවලට අපිපත් වෙනවා. නමුත් මේ සතිය දැන් අපි දියුණු කරගන්නේ තියෙන්නේ නේද? සිහිනුවන උපද්දාගෙන තියෙන නිසා අපි ඒක ඉස්සරහට අරගෙන ඒ වෙලාවේ මනස සිහිනුවනින් ඉඳගෙන අර යථා ස්වභාවයේ තේරුම් අරගෙන අපි හිත උපේක්ෂාවට ගන්න පුළුවන් අපිට. ඒක තමයි මෙතෙන්දි කරන්න තියෙන දේ. මොකද මේ දැන් වාර්තා වෙන දේවල් දැන් දුෂ්කරතා අපහසුතා විතරක් නෙමෙයි දැන් මරණ වාර්තා වෙනෝනේ බොහොම බරපතල විදියට. ඉතින් ඒ වයිදි පවා මේ ප්‍රකම්පණය වෙනවා. ඉතින් ඒක නිසා මේ අපි සමහර වෙලාවට කියනවා මේ ජනමාධ්‍යවල වාර්තාකරණය පවා ඒ තරම් හොඳ නැහැ. අපි නිතරම මේ රෝගීන් මෙච්චරයි මරණ මෙච්චරයි කියලා වාර්තා කරනවට වඩා අපි මේවට අදාළ දේවල් වාර්තා කිරීමයි වඩා සුදුසු. නමුත් ඉතින් ජනමාධ්‍ය මෙහෙම නැත්තෝ ඒව කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රමුඛතාවයේ තියෙන්නේ අද දෙද්දු කීයද මරණ කීයද. ඕවා තමයි වාර්තා කරන්නේ. ඉතින් හරි මොඩයි. ඉතින් ඒවා නෙවෙයි මේ නිතරම කියලා දෙන්න ඕන. අපි මොකද්ද කරන්න ඕන? කොහොමද අපි වැඩ කටයුතු කරන්න ඕන? හිත කොහොමද සංසුන් කරගෙන වැඩ කරන්න ඕන? ඉවසීමෙන් කොහොමද වැඩ කරන්න ඕන? ඒ වගේ දේවල් තමයි ඉතින් ඇත්තටම අපි අලුත් අධ්‍යාපනයක් හැම දෙයකටම සාපේක්ෂව අලුත් අධ්‍යාපනයක් කියලා එකක් පැන නගිනවා. උගන්වන්න වෙලා තියෙන මිනිස්යන්ට අලුත් පාඨමාලාවක් ආහාර පාන විහරණ ගැන, සංචරණය ගැන, සෞඛ්‍ය පිළිවෙත් ගැන, මේ ප්‍රකම්පණය වුණාම හිත කොහොමද පාලනය කරගන්නේ කියලා මේ වගේ දේවල් ගැන අලුත් අධ්‍යාපනයක් අවශ්‍යයි. නමුත් මට නම් පේන්නේ නෑ මිනිස්සු ඒ අලුත් අධ්‍යාපන පාඨමාලාවක් සකස් කරන බව. ඉතින් අපි ওই தත්ත්වයේ තේරුම් අරගෙන කටයුතු කිරීම තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. මම හිතන්නේ මහත්තයා ප්‍රශ්නෙත් පිළිතුරත් ඉදිරිපත් කරා. මම ඔය එකට තව යමක් එකතු කරේ. පිටුනේ එකම දැකීමක් හැටියට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. දැන් මේ වගේ දේවල් වලදී අර කලින්ට වඩා මම හිතන්නේ ඒක මේ භාවනාමය තත්ත්වයක් පුරුදු කරන නිසා මේවා කෙරෙහි විශේෂයෙන් දෝමනස්සක් වගේ ඇති වුණාම ඒකට ඒ තත්ත්වයේ ඉන්න කාලය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මේ භාවනා කොහොමද එක්තරා විදිහක මේ දියුණුවීමක් කියලා හිතන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරි මහත්තයා. අපි ඉස්සර නම් දෝමනස්සයක් ඇති වුණාම වරු ගණන් මාස ගණන් ওই දෝමනස් හිතින් ඉන්නවනේ. නමුත් දැන් අර දෝමනස්සයක් ඇති වුණාට මොකද අර විදර්ශනාවට ගිහිල්ලා සතිය පවත්ව ගත්තම ඒක පවතින කාලය බොහොම අඩු වෙනවා. පාලනය කරගන්න පුළුවන්. ඔය අවිමුක්ත චිත්තයකට, අසමාහිත චිත්තයකට, අනුත්තර චිත්තයකට, අමහග්ගත චිත්තයකට පොඩි වෙලාවක් වැටුණට දැන් ඒක දිග්ගැහෙන්නේ නැහැ දැන්. මොකද ඒක දැන් ඒ தത്വයට හිත වෙනස් වෙනකොටම පේනවා. ඒ වගේම ඒක බොහොම ඉක්මනින්
අර තුවටං චිත්තං සමාධියති කියලා කියන්නේ ඒකයි. වහාම හිත සමාධිමත් වෙනවා. පොඩි වෙලාවකට පොඩි චලනයක් වුණාට. ඒක භාවනාවේ දියුණුව තමයි. ඒක හරි ඒක විපස්සනාවේ දියුණුව. මේක යථා ස්වභාවය දැක්ක ගමන්ම අර ඇති වෙන චලනය ඒක අඩු වෙලා යනවා. සංසුන් වෙනවා, තැම්පත් වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් අහන්න අවසර. ඔව්. මේ චිත්තානුපස්සනාව අපි කතා කරපු කාරණා කීපේ ගත්තහම විශේෂයෙන්ම මේ අද කතා කරපු විමුක්තං අවිමුක්තං කියන මේ චිත්ත ස්වභාවයන් ගැන බැලුවහම අපි ගත්තොත් එම රාග ද්වේෂ මෝහ කියන එකෙන් ඇති සිතක් විමුක්ත සිත විදියට වගේ ගත්තොත් එහෙම දැන් ඔය විමුක්ත කියන තත්වයේ ඉතින් උපරිම තත්වය රහත් බව වෙන්න ඕන කියලා මම කල්පනා කරනවා. නමුත් අපි එක එක්කෙනා අපි එක්නෙකා ඉන්න තත්වයන් යටතේ අපටම ඒ අපේ තත්වයට සරිලන විමුක්ත තත්වයක් අපිට ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ තත්වයෙන් අපි පහළට වැටුනොත් එහෙම අපි ඒක අවුල් තත්වයක් විදිහට අපිටම දැනෙන්න පුළුවන්. එතකොට මේ හැම එකකම මට හිතෙනවා මෙතන නිකන් සාපේක්ෂ බවක් තියෙනවා කියලා මේ විමුක්ත අවුමුක්ත කියන එක. එතකොට සමාහිත අසමාහිත කියන ඒ දේවල් වල. එහෙම කල්පනා කරන එක හරිද සාමාන්‍යයෙන්? ඔව් තමන්ට සාපේක්ෂ කියන එක මහත්ය අදහස් කරේනේ. තමන්ට සාපේක්ෂ. ඔව් තමන්ට සාපේක්ෂ. ඔව්. එහෙම තියෙනවා. නමුත් මේක තමන්ට සාපේක්ෂ මට්ටම බලන්න ඕන. තමන්ට සාපේක්ෂ මට්ටම තුල තමන් නිවිලසනසිලා ඉන්නවද කියලා. ඒම නිවීම සැනසීම තියෙනවා නම් ඒ මට්ටම ප්‍රමාණවත්. තමන්ට සාපේක්ෂයි කියන එක ඇත්ත. පුද්ගලයාට සාපේක්ෂයි නිවුණු බව හෝ නොනිමුණු බව පුද්ගලයාට සාපේක්ෂයි. ඒ තුල තමන් ඒ කාරණයෙන් කොච්චර දුරට මිදිලා හිත සංසුන්ව තැම්පත් කරගෙන ඉන්නවද? දැන් සමහර කාරණාවලදී අපි පුද්ගලයන් සම්බන්ධ කාරණා ගත්තොත් අපි ඒකට ඉන්වෝල්ව් වෙලා තියෙන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් තරම් සම්බන්ධ වෙලා නමුත් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට ටිකක් අපි නිකන් ඒ පිළිබඳව අපේ හිත අවුල් වගේ වෙනවා. මම මේකට මෙච්චර මහන්සි වුණා මේක මෙහෙමයි කියලා. එතකොට අපි ඒකේ ඇත්තම తত্ত্বය මගේ දායකත්වයේ මම හරි. නමුත් ඉතින් ඒක වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය කියලා. එතෙන්දී අපි ඇත්තම తত্ত্বය තේරුම් අරන් හිත හදා ගන්නවා. හිත සංසුන් කර ගන්නවා. එහෙම නැත්නම් අපිට දායකත්වයක් දෙන්න විදිහක් නැහැ. මේක හරි දුරස්තයි. අපිට කාරණේ සංවේදී නමුත් හරි දුරස්තභාවයක් තියෙනවා. කලින් මහත්තයා කිව්වා වගේ. එතකොට දැන් මොකද කරන්නේ? ඒකත් ඉතින් ඇත්ත తත්වේනේ අපිට මේකට ලං වෙන්න විදිහක් නැහැ. කිට්ටු වෙන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් අපිට අදාළ කරගන්න බෑ. මේක අදාළ නැහැ. එතකොටත් අපිට එක්තරා ප්‍රමාණයකට අර හිතේ යම් කිසි ආකාරයක එහෙම වික්ෂිප්ත ගතියක් වගේ ඇති වෙනවා. එතකොට ඒකත් අපි විදර්ශනාවෙන්ම තමයි. ඒ කියන්නේ මේකේ යථා ස්වභාවය මේකයි කියලා ඒක තේරුම් ගැනීමෙන්මයි. ඉතින් ඔය කාරණා තම තමන්ට සාපේක්ෂයි. පුද්ගලයාට. ඒක අනිත් එක සාමාන්‍යයෙන් මට තවත් මේ තවත් ඔක්කොදී මේ ඔය ලංකාවේ කෙනෙකුට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන මමත් මේ දවස්වල කතා බහ කරනවා. ඒකෝට මට පේනවා මේ සමහර මේ බාහිර දේවල් වලින් හිත කොයිතරම් වික්ෂිප්ත ප්‍රමාණයට වෙන්න පුළුවන්ද? නමුත් ඒක වටහා ගන්න කොයිතරම් අමාරුද කියලා ඒ තත්වයට වැටුණු කෙනෙකුට. ඒකෝට මම හිතනවා මේක නිකන් බහිද්දා වෙන් මේක දකින්න වෙන්නත් පුළුවන් කියලා මම ඒකම මට තේරෙනවා මේ අපි යම්කිසි
ධර්මය ගැන දැනුමක් ලබා ගත්තා නම් යම් කිසි පුහුණුවක් කෙරුවා නම් ඒකෙන් මේකට කොයිතරම් විදියක උදව්වක් සිද්ධ වෙනවද කියන එක. ඒකකොට දැන් මෙතන අපි මම හිතන්නේ මේ අර අපි ඉතුරු කැලලට තාම ගියේ නැතුව වෙන්නේ ඇති. දැන් මෙතන මේ අජත්තං වා බහිද්ධාවා විදියට ඒ කැලලත් එනවනේ මෙතන ඉති. ඔව්. මොකක්ද කල්පනා කරුවා. ඔතන අර බහිද්ධාවේ දැන් අපි අජත්ත කියවරේ තමයි අපි යන්නේ. අපිට අර බාහිර පුද්ගලයා මේ මෙතෙන්ට එන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපිට එනවා. ඔව්. එතකොට දැන් ඒකත් අපි තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් සමහරට අපිටත් ඒ වගේ වකවානු නිකන් අන්ධ වෙලා ඒ සමහර දේවල් සමග දැඩිව කටයුතු කරපු කාලවකවානු අපේ සිත් යම් දේවල් වලට තදින් ග්‍රහණය වෙලා තිබුණු අවස්ථා අපිට දකින්න පුළුවන්. එතකොට අර බහිද්ධාවත් අපිට ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. මෙතන වෙලා තියෙන්නේ අනිත් පුද්ගලයා දැඩි ලෙස යාගේ චිත්ත ස්වභාවය කිසියම් ක්ලේශයකට අර නතු වෙලා යට වෙලා අවිමුක්ත තත්වයට වැටිලා යාගේ හිත. ඒකෙන් මිදෙන්නේ නැහැ. මුදව ගන්න තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ. ඒ ක්‍රමවේදය දන්නේ නැහැ. ඒකේ සමහරට ඒකේ ආදීනව තේරෙන්නේ අර විදර්ශනාවට යන්න බෑ. දැන් අපි ගලව ගන්න හිත අර විදර්ශනා වෙන්නේ. මේකේ ආදීනව හිතලා මේකේ අයහපත හිතලා ඒකෙන්නේ ගලව ගන්න. ඉතින් සමහර අය ඒක දක්ෂකම තියෙනවා. කිව්වම මේකෙන් වෙන්නේ මේ අනතුරු මේ අයහපත වෙන්නේ කිව්ව ගමන් වැටහිලා ඒකෙන් ගැලවෙන අවස්ථා තියෙනවා. නමුත් සමහර අයට ගැලවෙන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඔය ගැන අපි සමහර වෙලාවට දැන් ගැලවුණු කෙනා ගැන අපි සතුටුයි. ගැලවෙච්ච නැති කෙනා, මිදුන් නැති කෙනා එක්ක අපේ ඉතින් යාගෙන එක්තරා දෝමනස්යක්, දුකක් එහෙම තියෙන්න පුළුවන් අපේ හිතවල. ඉතින් ඒකත් අපි ධර්මතාවක් හැටියට දැක්කොත් එතනත් ඒක තිබුණා වුණත් දැන් තමන්ගේ ඥාතියා හරි කවුරු හරි දුකකට කරදරයකට ගැටලුවකටපත් වෙලා කියන එක ගැන කිසියම් ආකාරයක දුක දෝමනස්යක් තියෙනවා නැතුව නෙමෙයි. නමුත් එතන සිහිනුවන උපද්දගෙන හිටියොත් ඒ දුක් දෝමනස්ය විසින් අපිට හානියක් කරන්නේ ඒක ඇති වුණා වගේම නැති වෙලා යයි. නමුත් ඒකට අපි යට වෙන්නේ ඒකට නතු වෙන්නේ ඒකයි තියෙන්නේ. අන්න එහෙම ස්වභාවයක් ඔතන අපි මේ චිත්තානුපස්සනාවෙන් කරන්නේ. ඒකට ඩොල් සාහනවාසයෙන් මේක තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම නේද? ඔව්. ධර්මයේ සරණ යනවා කියන්නේ ධහමට අනුව ජීවත් වෙනවා කියන්නේ ඇත්තට මේක තමයි. ඔව් ඒක හරි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කරනකොට ඒ ආස්වාස ප්‍රස්වාසයෙන් හිත වෙනත් අරමුණකට යනකොට මට හිතෙනවා මේ අපේ මේක තමයි සිතේ තියෙන අනිත්‍යතාවය ඒ වගේම අනත්ත් බව කියලා හිතලා නැවත ආනාපාන සතියට එන්න තමයි එනවා මම. ඉතින් ඒක මහලුකුවට සමත සමාධියක් වැඩින්නේ නැහැ ඒ වෙලාවට. ඉතින් ධර්මයේ තියෙන අනිත්‍ය අනත්ත් භාවය මේක නේද කියලා ධර්මයේ කියන අනිත්‍ය භාවය අනත්ත් භාවය මේ සිතේ ස්වභාවය මේක නේද කියලා හිතලා එතකොට ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒක කමක් නැද්ද ස්වාමීනි? ඔය ඒක හරි. ඒ ගැටීමක් ඇති නොවන තැනට දැන් ආනාපානය තුළ ඉන්නවා කියන එකට ඇලීමක් ඇති කරගන්නෙත් නැහැ. ඒකෙන් පිටට ගියා කියලා ගැටීමක් ඇති කරගන්නෙත් නැහැ. එතකොට අර ආනාපානය තුළ ඉඳීම හෝ ඒකෙන් බැහැරවීම කියන දෙක ලොකු කරගන්නේ අපි. ඒ ඉඳීම හෝ බැහැරවීම. හැබැයි ඒ දෙක පදනම් වෙලා ඇති වෙන අවිජ්ජාවයි දෝමනස්සයයි දෙක තමයි අපි බැහැර කරගන්නේ. අර දෙක ධර්මතාවයනේ. මේ දෙක අකුසලතාවය. එතකොට අපි බැහැර කරන්නේ ධර්මතාවය නෙමෙයි අකුසලතාවය බැහැර කරන්නේ. අවිජ්ජා දෝමනස්ස දෙක. ඒතර ආනාපානයේ තුල ඉන්නකොට අවිජ්ජා වෙන්නෙත් නෑ.
බැහැර වුණා කියලා දෝමනස්ස වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ මේ අවිජ්ජා දෝමනස්සං පහය කියලා කිව්වේ. ඒක තමයි හරි. ඒක තමයි ක්‍රමය. ඒක තමයි කාර්යය. දැන් ඔය දෙකට දෝලණය වෙන්න පුළුවන්. විтин විට. දැන් ඔය බුදුමේ දැක්කු උදාහරණයක් එහෙමයි. ආනාපානය තුළ හොඳට හිත සමාධිමත් වෙලා තැම්පත් වෙලා තියෙනවා. නීවරණ යටපත් වෙලා. ඒකෙම. හැබැයි ආයමත් පිටට යනවා පිටපයින්නවා. ඉතින් දැන් දෙකම ධර්මතා හැටියට තේරුම් අරගෙන දෙකටම උපේක්ෂා වෙනවා. ඒක ඔය සමාධිවල හතරවෙනි සමාධි මට්ටම චතුත්ථ ඥාන කියලා ඒක හඳුන්වන්නේ. ඉතින් එතෙන්දී ඔය தત્ත්වය තමයි කියන්නේ. සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සාන අත්තංගම නේ අර දෙකම කියනෝ නිතරම. සුඛස්සච දුක්ඛස්සච සෝමනස්ස දෝමනස්ස. ඉතින් ඔය දෙක ධර්මතා හැටියටයි අපි බාරගන්නේ. මුලදී අපි එකකට ලැබි වෙනවා. එකකට මේ අනිකට අකමැති වෙනවා. සුඛයට කැමති, දුක්ඛයට අකමැති, සෝමනස්සයට කැමති, දෝමනස්සයට අකමැති. නමුත් ගැඹුරට යන්න අපිට තේරෙනවා මේ සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස දෙකම හේතුඵල ධර්මානුකූලව මතුවෙනවා කියලා. එතෙන්දි කියනවා සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා විතරක් නෙමෙයි පුබ්බේව ඒ විතරක් නෙමෙයි සෝමනස්ස දෝමනස්සානං අත්තංගම ඒවයි පහු කරලා යනවා. පහු කරලා යනවා කියලා කියන්නේ මේ දෙක තියෙනවා. ඉතින් තිබුණට ඒව ගැන අභිජ්ජා දෝමනස්ස ඇති කරගන්නේ. ඒකයි අර හතරවෙනි ධානයේ මට්ටම හඳුන්වන්නේ උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං කියලා. එතන සම්පූර්ණම සති පාරිසුද්ධි උපේක්ඛා නේ. ඒ පාරිසුද්ධි කිව්වේ එතන ප්‍රඥාවට. උපේක්ෂාවයි සිහියයි ප්‍රඥාවයි තමයි තියෙන්නේ. අරව නැතුව නෙමෙයි. දෝමනස්සයක් තියෙන දෝමනස්සයක් තියෙන. සුඛයක් තියෙන දුක්ඛයක් තියෙන. දැන් ඔය අපි චිත්තානුපස්සනාවට කිව්වොත් විමුක්තියක් තියෙන අවිමුක්තියක් තියෙන. සමාහිතයක් තියෙන අසමාහිතයක් තියෙන. සෞත්තරයක් තියෙන අනුත්තරයක් තියෙන. ඔය විදිහට. ඒ වුණාට උපේක්ඛා සති පාරිසුද්ධි මේ විචලනය වීම මේ දෝලණය වීම පිළිබඳ මදහත් සිත පවත්වාගෙන යන්නේ. එතකොට අපි අවිජ්ජා දෝමනස්ස දෙකෙන් මිදිලා. ඇලීම ගැටීම දෙකෙන් මිදිලා. මෝහයකුත් නැහැ. මොකද දැන් දන්නවා මේක මෙහෙමයි කියලා. ප්‍රඥාව තුළ ඉන්නේ විද්‍යාව තුළ ඉන්නේ. ඒතෙන්ට ආපුවම තමයි ඔය අපි කියන හැබෑ විමුක්තියට අපිපත් වෙන්නේ. එතකොට හැබෑ විමුක්තියටපත් වුණු කෙනෙකුට අර දේවල් වල දෝලණය වීම යම් ප්‍රමාණයකට තියෙනවා. සියුම් විදියට තියෙනවා. ඒකයි තියෙන්නේ. මේ ධර්මතා අතර දෝලණය මේ කියන්නේ කෙලෙස් නෙමෙයි. කෙලෙස් නෑ. නමුත් ධර්මතා අතර දෝලණය තියෙනවා. ඉතින් ඒ දෝලණයේ සම්බන්ධයෙන් කෙලෙස් හදාගන්න. ඒකයි අර සම්පූර්ණ විමුක්තියටපත් වුණු පුද්ගලයාගේ ස්වභාවය. ඊට මෙහා එක්කෙනාගේ ස්වභාවය ධර්මතා අතර දෝලණය වෙනකොට එයා කෙලෙස් උපද්ද ගන්න. එක්කෝ මේ අවිජ්ජා නැත්තම් දෝමනස්. ඉතින් ඒක හරි. ඒක තමයි වෙන්න ඕන අපි. එතෙන්ට આવොත් තමයි මේ පූර්ණ විමුක්තිය ලැබුවා වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේට හොඳට කියනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය පහළ කරගෙන ප්‍රඥාව උපදවාගත් කෙනෙක් ආමිසයට මනස යොමු කරන්නේ නෑ නොවේද? එසේ කිරීම තුළ තමා තුළ උපදවාගත් ප්‍රඥා විමුක්තිය වෙනුවට නැවතත් ආත්ම දෘෂ්ටිය පැමිණ දෙයක් කෙනෙක් යමක් කියලා නාම රූප ධර්මයන් පසුපස ගමන් කිරීමක් වෙනවා නොවේද? ඔව් මේ ආමිෂයට හිත යොමු කරන්න අවශ්‍යතාවය හිත යොමු කරන්න කියන්නේ මේ ආමිෂය මම ඕකෙදි පාවිච්චි කරන්නේ ආමිෂය හඹා යාම කියලා. ආමිෂයේ තියෙන අර සාමිෂ සුඛය නිසා අසුතව පුතුජන මට්ටමේදී මේ ආමිෂයේ හඹා යෑමක් තියෙනවා. නමුත් මේ ආර්ය තත්වයටපත් වුණායින් පස්සේ ආමිෂයේ හඹා යෑමක් නැහැ. ආමිෂය අවම මට්ටමින් පැවැත්මේ මට්ටමින් භුක්ති විඳීමක් තියෙනවා.
සපයා ගැනීමකුත් තියෙනවා. නමුත් මේක හඹා යෑමක් නෑ. මොකද මේ සාමිස සුඛය අනිත්‍ය අනාත්ම දෙයක් විදිහට දැන් අපි ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. එතකොට හඹා යාමක් නැති තැන ඒව හරහා ඇති වෙන අර සත්කාය දෘෂ්ටිය, මේ ආමිෂය මමය මගේය, මට ඕන හැටියට පවත්වාගත හැකිය, මේවා ස්ථිරේ සාරය, මේවයි තියෙන සාමිෂ සුඛය ස්ථිරේ සාරය හෝ කියලා එහෙම හැඟීමක් එන්නේ නැහැ. මොකද එන්නේ අර ආමිෂයේ භුක්ති විඳට දැන් මම මේ ඊයේ පෙරේද හරි ලස්සන සාකච්ඡාවක් වුණා. මේ යම් දේවල් වල මේ දැන් ඒවා තුල හිටියට ඒවයි මේ අධිපති මානසිකත්වයක් මම මගේ කියන මේ අදහසක් මේ ඇති වෙනවද නැද්ද කියන එක ගැන අපි පොඩි සාකච්ඡාවක් මේ අපි ස්වාමීන් වහන්සේලා අතරේ එහෙම සාකච්ඡාවක් මතුවුණා. ඉතින් එතෙන්දී මම කිව්වා දැන් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වේළුවනාරාමේ හිටියට ඒ ජේතවනාරාමේ ගැන සඳහන් කරලා තියෙන්නේ අනාථපිණ්ඩිකස්සාරාමයේ කියලා මිසක බුදුහාමුදුරන්ගේ ආරාමය කියලා නෙමෙයි. ඒ බුදුහාමුදුර හිටියට ඒක අනාථපිණ්ඩිකගේ ආරාමය. බුදුහාමුදුරන්ගේ ආරාමය නෙමෙයි. වික්ෂුණා ඒක සඳහන් කරලා තියෙන්නේ අනාථපිණ්ඩිකස්සාරාමය කියලා. බුදුහාමුදුර හිටියට. එතකොට මේ වගේ හරි ආමිෂයෙන් වියුක්ත බවක ඉන්නේ. ඒ ආරාමේ ඉන්නවා. ඒක පරිහරණය කරනවා, ඒක භාවිතා කරනවා, ඒක පාවිච්චි කරනවා නැතුව නෙමෙයි. නමුත් ඒකට නතු වීමක්, ගැතිවීමක්, මමත්වයෙන් සැලකීමත්, සත්කාය දෘෂ්ටියක් ඒ පසුපස හඹා යෑමක් නැහැ. මොකද මේක හුදු අවශ්‍යතාවයට භාවිතා කිරීමක් විතරයිනේ. එහෙම සිව්පසේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්තේ සිව්පසේ හුදු පැවැත්මට අවශ්‍යතාවයට විතරයි භාවිතා වෙන්නේ. ඔය ඒක හරි. සම්මාසේ එතන අර පටිච්ච සමුප්පාදයේ අවබෝධය තුලදී තමන් තුල මෙතන බුදුන් වැඩ ඉන්නවා කියන මානසිකත්වයක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ ධර්මයත් එක්කම නේද සම්මා? ඔව්. ධර්මයේ දැකීම තුල. ඔව්. ඒක වෙනම කාරණයක්. ඒ කියන්නේ ධර්මය දැකීම තුල යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියවනේ බුදුරජාණන් වහන්සේ. එහෙම. ධර්මය තුල තමයි කියන්නේ ධර්මයෙන් නියෝජනය වෙන්නේ බුදුරජාණන් වහන්සේ. හැමතිස්සෙම අපේ ධර්මයේ තුල ඉන්නකොට අපිට බුදුරජාණන් වහන්සේ සජීවී කියලා කියන්නේ මේ ජීවත් වෙනවා කියන එක නෙමෙයි. නමුත් අපිට දැනෙනවා මේ බුදුරජාණන් වහන්සේ මොන විදියද කියලා අපිට අභ්‍යන්තරයෙන් වැටහෙනවා. ඒ ධර්මයේ තුලින් ඒක වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි වෙනවා. උන්වහන්සේ බාහිරින් බුදුන් කෙනෙක් නැහැ කියන එක. බාහිර නෙමෙයි. ඔව්. ඒක හරි. අවසරයි සයන්හන්සේට ගොඩක් කුසල. අවසරයි සම්මානස. ඔව්. සම්මානස ඉන්නේ අර ආවට වඩා අකුසලයේ ආවේගය අඩු කියලා කියන එක ඒක අකුසලයේ චිත්ත ස්වභාවය ගැන දෙයක් කතා කරේ ඒක කවුරුත් පැහැදිලි කරන්න දෙන්න සම්මානස. මේ චිත්තාවේග කියලා කිව්වම එකෙන් දැන් පාපී මට්ටමේදී ඒ හැඟීමේ නැත්නම් ඒ චිත්තාවේගයේ බොහොම ප්‍රබලයි. ඒක මේ මතුවලා එනවා. පරිඋත්ථාන වෙනවා. මේක හාත්පසින් නැවත නැවත මතක් වෙවි මේකට යම් හේතු සාධකත් එකතු කරමින් මේක මතුවලා එන ස්වභාවයක් තියෙනවා චිත්තාවේගයේ. එතකොට ඒ මට්ටමේදී මේක වේගවත්. මේක නිකන් එළියට කඩා පනින්න වචනයෙන් ක්‍රියාවෙන් එළියට පනින්න විතික්කම වෙන්න තියෙන බව වැඩි, බොහොම වේගවත්. ඒකයි මේ පාප සිතවිල්ලේ, පෙළන සිතවිල්ලේ ආවේගවත් බව වැඩි. ඊළඟට මේ අකුසල කිව්වම ඒක අර එක්තරා ප්‍රමාණයකට හිත දූෂ්‍ය වෙලා රාග, දෝෂ, මෝහ කියන මානසික తත්වය ඇවිදින් හිතේ. ඒ తත්වයට වැටිලා නමුත් ඒක තියෙනවා එක්තරා ආවේග ගතියකටපත් නොවුණු අවස්ථාවක් තියෙනවා. අපි ඒක හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අනුසය කියලා. ඒක පරිඋත්ථාන අවස්ථාවකුත් පෙන්න. දැන් පරිඋත්ථාන මට්ටමට එනකොට ආවේගාත්මකයි.
කොයි පැත්තද? දැන් පුණ්‍ය සිතවිල්ලත් එහෙම. සමහරට පුණ්‍ය සිතවිල්ලක් ඇති වෙලා ওই අනුසය මට්ටමේ තියෙනවා ඒක. එතකොට මේක ආවේගාත්මක නෑ. ඒක ක්‍රියාත්මක වෙන මට්ටමකට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් පුණ්‍ය සිතවිල්ල වුණා පරිඋත් ทาน වෙනකොට ඒක ආවේගාත්මකයි. මේක කොහොම හරි කරන්න ඕන, මොන තත්ත්වයේ යටතේ හරි කරන්න ඕන කියලා. එහෙම වෙනවා. සමහර අය මේ කොවිඩ් කාලෙම මේ ඒගොල්ලන්ගේ සමහර පින්කම් කරන්න පුදුමාකාර විදියට මේ ආවේගාත්මක වෙලා තියෙන්නේ. එහෙම බෑ, ඒක කරන්නම ඕන මේ කියලා. ඉතින් අර මේ පවතින වටපිටාව ගැන පවා නොසලකා තමන්ගේ අර ක්‍රියාව කරන්න ඕනේ කියන සිතිවිල්ල හාත්පසින් නැగిලා එනවා. පරිඋත් ทาน මට්ටමට එනකොට මේක ආවේගාත්මකයි. මේක පාප විතරක් නෙවෙයි පුණ්‍යවලත් තියෙනවා. නමුත් මේ කුසල මට්ටමට එනකොට පුණ්‍ය සිතිවිල්ල බොහොම ප්‍රඥාව කිට්ටු වෙච්ච නිසා ඒක ආවේගාත්මක ගතියක් නැහැ කුසල සිතිවිල්ල. ඒ වගේම අකුසලයක් පාප මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ පරිඋත් ทาน වෙලා නැත්තම් තියෙන්නේ අනුසය මට්ටම. අකුසල කියලා අපි කියන්නේ මේ මට්ටම. එතෙන්දී ආවේගාත්මක නැහැ. නමුත් හිත අපිරිසිදු වෙලා තියෙනවා. ඒක නිසා අපි කියන්නේ එකෙන් අදහස් කරන්නේ අකුසල සිතවිල්ල අනුමත කරනවායි කියලා. නමුත් අපි මෙතන කතා කරන්නේ අකුසල පාප දෙක අතර මේ වෙනස. අපිට කියන්න පුළුවන් අකුසල කියන්නේ මේ අයහපත් සිතවිල්ලේ අනුසය මට්ටම. ඒක පරිඋත් ทาน වෙනකොට පාප සිතවිල්ල බවට පත් වෙනවා. පෙළන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා පෙළෙනවා ඒකෙන්. ඊට පස්සේ ඒ පෙළන නිසා තමයි ඒ ආවේගය පිට කරගන්න උත්සාහ කරන්නේ. ඔය පාප මට්ටමේදී ඉස්සෙල්ලා තමන්ව පෙළන මට්ටම තමයි. ඉතින් තමන් පෙළන එක නැති කරගන්න ඒක ඒ ආවේගය පිට කරනවා. පිට කරනකොට අනිත් එක්කනත් පෙළීමටපත් වෙනවා. දැන් බලන්න උදාහරණයක් හැටියට පොඩි නුරුස්නාකමක් ඇති වුණා කියන්නකො පුද්ගලයෙක් පිළිබඳව. එතකොට තියෙන අකුසල මට්ටම. ඕක අනුසය තියෙන. හැබැයි මොකක් හරි හේතුවක් නිසා ඔය නුරුස්නාකම ඔන්න ඉතින් හිත වහගෙන මතුවලා එනවා. මතුවලා එනකොටම මොකද වෙන්නේ? ඒ පුද්ගලයාව පෙළෙන්න පටන් ගන්නවා දැන් මේ තරහය පිට කරන්නේ කොහොමද? ඒ ආවේගෙ පිට කරන්නේ කොහොමද? එක්ක පරුස වචනේ. එහෙම නැත්නම් තව කෙනෙකුට කරන හිංසා පීඩාව. එතකොටම අනිත් එක්කෙනත් පීඩාවටපත් වෙනවා. ඒකයි තියෙන්නේ. එතකොට අර ආවේගාත්මක මට්ටම කියලා කියන්නේ පුණ්‍ය සිතවිල්ලෙත් පාප සිතවිල්ලෙත් පරිඋත් ทาน මට්ටම. මේක හිත වහගෙන එනවා. දැන් මේ හැඟීම පාලනය කරගන්න බැරි මට්ටමට එනවා. එතකොට ඉතින් බොහෝ වෙලාවට විතික්කම වෙනවා. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා අපි ඕක තේරුම් කරගන්නේ අන්න ඒ විදිහට. අනුසය මට්ටම අකුසල පරිඋත් ทาน මට්ටම පාප. ඒ විදිහට. සන්නසේ ප්‍රශ්නේ ගැන පොඩි අදහසක් දක්වන්න අවසර. මේ දැන් අපි සංසාරේ පුරුදු විදියට අපි බැලුවොත් එහෙනම් අපේ සංසාර පුරුදු ගැන අපි බොහෝ විට සංසාරයේදී මේ අකුසල පැත්තේ තමයි වැඩිපුර ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මට කල්පනා කරන විදියට. ඒක නිසා අපිට එන පාපී සිතුවිලි බලවත් ඒව පාලනය කරගන්න අමාරුයි. නමුත් කුසල සිත් ඊට වඩා දුර්වලයි කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ පවතින තත් ඒක ඇත්තටම මේ සාපේක්ෂ කාරණයක්. දැන් සංසාරික වශයෙන් කියන්නේ දිගින් දිගට පුරුදු කිරීම කියන අදහසනේ. දිගින් දිගට පුරුදු කරලා තියෙන්නේ දිගින් දිගට පුරුදු කරලා තියෙන්නේ අකුසල සිතවිල්ල නම් එතකොට අකුසලයේ බලවත්ව තියෙනවා. හැබැයි ඒකෙන් බැහැර වෙලා අපි කුසලයේ දිගින් දිගට පුරුදු කරන්න පටන් ගත්තයින් පස්සේ කුසලයේ බලවත් වෙනවා. එතකොට අර මේ අකුසල සිතවිල්ලක් ආවත් කුසලයේ බලවත්ව නැගී සිටින්නනේ තියෙන්නේ. දැන් උදාහරණයකට සිහියයි ප්‍රඥාවයි වීර්යයයි කියන කුසලතා බලවත්ව තියෙනකොට අපිට අර පොඩි නුරුස්නාකමක් කවුරු හරි එක්ක ආවත් එනකොටම අපිට පේනවා. ඔන්න මට මෙයත් එක්ක පොඩි නුරුස්නාකමක් ආවා.
ඊට පස්සේ ප්‍රඥාවත් ඉදිරිපත් වෙලා අපිට කියන අයියෝ මොන ඔය වගේ දේවල් වලටත් ඔයා නිකන් තරහ ගන්නවද කියලා මේ ඇතුලේ සංഭാෂණයක් යනවා හොඳ. ඒ මට්ටමට එනකොට අපේ කුසලයේ හුඟක් වැඩිලා. අර අනුසය වශයෙන් අර නුරුස්නාකමක් හරි පොඩි රාගසිතවිල්ලක් හරි පොඩි මානී අදහසක් හරි ඔහොම එනවා. නමුත් එනකොටම පේනවා මේ වගේ චූටි දෙයකටත් ඔයා නිකන් ආඩම්බර වෙනවද? මේ වගේ වැඩකට නැති දෙයකට කියලා අර කුසලයේ වැඩිලා එතකොට. කුසලයේ වැඩිලා. ඉතින් ඒක වැඩිවීමට සාපේක්ෂව තමයි මේ කුසලයේ හෝ අකුසලයේ ඉස්මතු වීම සිද්ධ වෙන්නේ. හොඳයි එහෙනම් අදට අපි අපේ භාවනා පුහුණුව නිමා කරමු. එතකොට අපි අද අවධානය යොමු කළේ අද චිත්තානුපස්සනා කොටසට. මම හිතන්නේ මෙතකින් අපිට චිත්තානුපස්සනා කොටස නිමා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ අවස්ථා කීපයක් මේ චිත්ත ස්වභාවයන්ට අවදි වීම ගැන කතා කරා. අන්තිමට අපි මේ කුසල චිත්තයන් වර්ධනය කරගෙන යද්දී ඇති වෙන කුඩා කුඩා දෝලනයන් අපි ඒව ධර්මතා හැටියට ගනිමු. අකුසලතා හැටියට නෙවෙයි ධර්මතා හැටියට. ඔය අන්තිම වශයෙන් අපි කතා කර සිත් ස්වභාවයන් චිත්ත ස්වභාවයන් අටේ තියෙන తত্ত্বය ධර්මතා හැටියට ගමු. මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත කියන తত্ত্বය. ඊට පහළින් තිබුණු අට අකුසලතා හැටියට ගමු. සරාග විතරාග සදෝෂ විතදෝ සමෝහ විතමෝ සංකිට්ඨ වික්කිට්ඨ කියන ඒවා අපි එහෙම ගමු. මේවා ධර්මතා හැටියට ගමු. එතකොට අකුසල මට්ටමේදී අපි අකුසලේ බැහැර කරගන්නත් ධර්මතා මට්ටමේදී ධර්මතාවන්ට උපේක්ෂා වීමටත් අපි උරු පුරුදු වෙනවා. මේකයි තියෙන්නේ. ඉතින් මම හිතන ඔය චිත්තානුපස්සනාව හරි සංකීර්ණ විදියට ඉදිරිපත් කිරීමක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ. ඒක අපේ භාවනාවේදී අපිට ඒක හමු වෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් අර වගේ පහළ මට්ටමේ රාග, දෝෂ, මෝහ, සංකීර්ත, විකීර්ත වගේ තත්වයන්ටපත් වුණාම ඒක අදාළ කමඨහන වඩලා ඒකෙන් බැහැර වෙන්න. ඊළඟට මේ ඉහළ මට්ටමේ අවස්ථාවේදී හිතේ සිදුවෙන දෝලනයන්ට උපේක්ෂා වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ චිත්තානුපස්සනාවෙන් අපි වඩා ගන්න කුසලය. අනිශ්චිතෝ විහෙරති නච කිංච උපාදීයති ආදී වශයෙන්. හොඳයි එහෙමනම් අදට අපි අපේ මේ භාවනා පුහුණුව නිමා කරනවා. අපි නැවත මුණ ගැහෙන්නේ අද සිකුරාදා සෙනසුරාදා ඉරිද නැතුව අපි නැවත සඳුදා දවසේ තමයි මුණ ගැහෙන්නේ. ඒකට අපි සූත්‍ර ධර්ම සාකච්ඡාව තමයි කරන්නේ. සබ්බාසව සූත්‍රය සම්බන්ධ කරගෙන. ඉතින් මේ විදිහට අපේ මේ මාරුවෙන් මාරුවට භාවනා පුහුණුවත් ධර්ම සාකච්ඡාවත් දෙකම අපි කරගෙන යනවා. මේ විදිහට. එහෙමනම් ඒ අදහස ඇතුව අපි අදට අපේ මේ කටයුතු නිමා කරනවා. වෙනදා වගේම මේ යහපත් කාර්යය සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ඒ වගේම අත්දැකීම් බෙදා හදා ගැනීමෙන් ප්‍රශ්න ගැටළු කරුණු ඉස්මතු කිරීමෙන් මේ යහපත් කාර්යය සාර්ථක කරගන්න දුරින් ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන දායකත්වයේ ලබා දුන්නා වූ අපේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ සාදු ජන හැම දෙනාටම අපගේ ගෞරවයත් කෘතවේදීත්වයත් පළ කරමින් මේ ජනිත කරගත්තා වූ ධර්මාභෝධයේ භාවනාමය කුසලයේ අපි හැම දෙනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානය අපි හැම දෙනාම ඇති කරගමු. එසේ ඇති කරගෙන මේ ජනිත කරගත්තා වූ පුණ්‍ය කුසල ශක්තියින් අපි කෘතවේදීව අනුමෝදනා කරමු අනුමෝදන් කරමු. ඇදු වැඩු මව්පියෝ ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමන් දහම්මග නිවන් මාර්ග එලිපෙලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන් ජීවිතේ පවත්වාගෙන යන්නට සහයෝගය දක්වන උදව්පකාර වෙන තමන්ගේ ස්වාමි පුරුෂ භාර්යා දූ දරුවෝ ආදී ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාමත් උතවේදීව සීකරගෙන ඒ වගේම අප සමග ජීවත් වෙලා අප අතර නැති අපවත් තුණු මියගේ ගුරු දෙමව්පිය ආදී අපේ ශ්‍රේෂ්ඨ මියගේ ඥාතිවරු
ඒ වගේම ලෝකේ ශාසනය රකින්න සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් කරන සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන් ඇතුළු අනුමෝදන් වේ හැකි තාක් සියලු දෙනා මේ පින් කුසල් අනුමෝදන් වේවා. හැම දිනාගම ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා. අපි වගේම මේ නිවන් මාර්ගයට ධර්ම මාර්ගයට පැමිණෙත්වා. ඊයත්ොත් නිවනින් නිවි සැනසෙත්වා කියන මෙත්සිත අපි ඇති කරගෙන ගාථා සජ්ජායනෙන් අනුමෝදනා සහ ආශිර්වාද කරමු. හිත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තා ච භූතා ච හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. කායික සුවය මානසික සුවය සැලසේවා. නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන ලැබූ මේ මනුෂ්‍ය ජීවිතේ පරමාර්ථය වන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. කල්යාණ මිත්‍ර වන්දනාව. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි. සමදනාට තෙරුවන් සරණයි. සත්‍නාම සුවපත් වේවා.